iPhone කියලා පිළිගන්න කැමති අදත් යාළුවෝ හැමෝම Triple B YouTube channel එකේ JavaScript programming video series එකේ පළවෙනි project based video එකට. ඉතින් අපි මේ වෙද්දි මේ video series එකෙන් videos තුනක් ඕගලන්ට අරන් ඇවිල්ලා තිනවා. පළවෙනි video එකෙන් සහ දෙවෙනි video එකෙන් අපි JavaScript basics ගැන ඕගලන්ට පැහැදිලි කරලා දීලා තිනවා. ඊට පස්සේ තුන්වෙනි video එකේදී අපි document object model එක එහෙම නැත්නම් DOM එක ගැන ඕගලන්ට පැහැදිලි කරලා දීලා තිනවා. ඉතින් අද video එකේදී අපි build කරන්න යන්නේ note taking app එකක්. ඉතින් එහෙම නැත්නම් note app එකක්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි මෙච්චර කල් ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරනවා විශේෂයෙන්ම අපි අර document object model වීඩියෝ එකේදී කතා කරපු දේවල් මේ වීඩියෝ එකේදී අපි වැඩිපුර පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. හරි. ඉතින් අපි ඉස්සරහට වැඩේ කරන් යන්න කලින් පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා. අපේ JavaScript programming video series එකේ පළවෙනි වීඩියෝ එකේදී operator associativity කියලා අමතර දෙයක් ගැන මම ඔයගලන්ට පැහැදිලි කරනවා. ඒක පොඩි වෙලාවක් තියෙන පැහැදිලි කිරීම. ඉතින් කොහොම නමුත් එතනදී පොඩි අඩුපාඩුවක් මගේ අතින් සිද්ධ වෙලා තියෙනවා. ඒ අඩුපාඩුව මට පෙන්නුවේ අපේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක්. ඔක්කොටම කලින් එයාට ස්තුතියි කියනවා ඒ අඩුපාඩුව අපිට පෙන්නුවට. ඉතින් එයා ඒ අඩුපාඩුව පෙන්නපු ගමන් අපි මේ කොටස වීඩියෝ එකෙන් trim කරලා අයින් කරා. දැන් මේ කොටස වීඩියෝ එකේ නැහැ. ඉතින් ඒ වගේ අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. මොකද මම අර ගොඩක් වෙලාවට වීඩියෝස් රෙකෝඩ් කරන්නේ රෑ 12න් පස්සේ නිසා නිදිමත අනම්මනම් එක්ක පොඩි අවුල් දේවල් සිද්ධ වෙනවා. ඉතින් ගොඩක් දේවල් මං එඩිට් එකේදී අයින් කරනවා. හැබැයි මේ කොටස මට එඩිට් එකේදීත් අයින් කරන්න අමතක වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ඒක මේ ෆයිනල් වීඩියෝ එක වෙනකම් ඇවිල්ලා තින්නේ. ඉතින් කොහොම නමුත් දැන් ඒ කොටස අපි trim කරලා අයින් කරලා තියෙන වීඩියෝ එකෙන් කවුරු හරි කෙනෙක් ඒ කොටස නිසා distract වුණා නම් ඒ අයගෙන් මං සමාව ඉල්ලනවා. හරි. ඉතින් මේක තමයි මට දෙන්න ඕන වෙලා තිබිච්ච පණිවිඩය. හරි. මේ තින්නේ අපි අද ඩෙවලොප් කරන note taking app එක එහෙම නැත්නම් note app එක. ඉතින් මේ app එක build කරන්න කලින් මේ app එක develop කරන්න කලින් ඔයාට අනිවාර්යයෙන්ම HTML CSS සහ JavaScript ගැන basic knowledge එකක් තියෙනවද කියලා තහවුරු කරගන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් බය වෙන්න එපා. මම අපේ JavaScript video series එකේ link එක වගේම HTML සහ CSS video series එකේ link එකත් දකුණු අත පැත්තේ උඩ card වල දාලා තිනවා. ඔයාට පුළුවන් එතනින් ගිහිල්ලා HTML CSS සහ JavaScript ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. හරි. ඉතින් අද අපි මේ app එක build කරන්න යන්නේ මේ app එක develop කරන්න යන්නේ 100%ක් pure JavaScript පාවිච්චි කරලා ඒ වගේම මේකේ interface එක design කරන්නේ 100%ක් pure HTML සහ CSS පාවිච්චි කරලා. කිසිම library එකක් හෝ framework එකක් අපි මේකට පාවිච්චි කරන්නේ නැහැ. හරි. ඉතින් මේ app එකේ පොඩි demonstration එකක් පෙන්නුවොත් අපිට පුළුවන් මේ app එක පාවිච්චි කරලා අපේ notes add කරගන්න. ඉතින් මේ add වෙන notes database එකකට හෝ local storage එකකට නෙමෙයි add වෙන්නේ. temporarily අපේ මේ browser එකේම elements විදියට තමයි add වෙන්නේ. ඉතින් browser එක refresh කරාම ඒ ටික නැති වෙලා යනවා. ඉතින් මට පුළුවන් මෙන්න මෙතන title එක දීලා මෙතන note body එකක් දීලා කැමති තරම් notes මේ විදියට add කරගන්න. ඔයාලට බලන්න පුළුවන් දකුණු අත පැත්තේ table එකක අපි මේ add කරන notes ටික අපිට දැන් display වෙනවා. ඊට පස්සේ මට පුළුවන් මෙතන මේ search field එක පාවිච්චි කරලා මට අවශ්‍ය notes search කරගන්න. ඊට පස්සේ මෙතන මේ view button එක press කරලා මට පුළුවන් අපේ note එක සම්පූර්ණයෙන්ම බලා ගන්න. මෙතන අපේ note එකේ title එක ඒ වගේම මෙතන body එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මට කැමති නම් මේවා මට update කරන්නත් පුළුවන්. දැක්කනේ මෙතන මේක දැන් update වුණා. හරි. ඒ වගේම මෙතන මේ delete button එක press කරලා අපිට පුළුවන් අපිට අවශ්‍ය නැති notes delete කරගන්න. ඒ වගේම මේ input fields අපිට clear කරගන්න පුළුවන් මේ reset button එක press කරලා. හරි. මම දැන් මේකේ responsiveness එක ඔයගලන්ට පෙන්නන්නම්. මේ අපි දැන් මේක render කරලා තින්නේ iPhone 5 screen එකක. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ලස්සනට render වෙලා තිනවා මේ iPhone 5 screen එකේ. ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක responsive app එකක් කියලා. හරි. මම දැන් මෙතන මේ තියෙන notes ඔක්කොම delete කරගන්නවා. මෙතන මේ තියෙන අන්තිම note එකක් delete වුණාට පස්සේ table එක හිස් නිසා මේ table එකත් මෙතනින් disappear වෙලා යනවා. හරි. ඔන්න මම ආයි notes දෙකක් තුනක් add කරගන්නම්කෝ. හරි. දැන් මම කියවනේ browser එක refresh කරාම මේ notes නැති වෙලා යනවා කියලා. ඔන්න මම browser එක refresh කරනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් අපේ මේ notes ටික disappear වෙලා ගියා. නැති වෙලා ගියා. හරි. ඉතින් මේක තමයි අපේ app එක. ඉතින් එහෙනම් අපි VS Code වලට ගිහිල්ලා අපේ මේ app එක develop කරන වැඩේ පටන් ගමු. මම note app කියලා folder එකක් හදාගෙන ඒක ඇතුලේ index.html ෆයිල් එක වගේම JavaScript සහ CSS ෆයිල් උත් හදාගෙන තියෙනවා.
ඉතින් මුලින්ම අපි අපේ මේ නෝට් ටැබ් එකේ HTML ස්ට්‍රක්චර් එක හදාගමු. ඉතින් මේ නෝට් ටැබ් එකේ HTML part එකට ඒ වගේම CSS part එකට මම ලොකු වෙලාවක් ගන්නෙ නෑ පැහැදිලි කරන්න. මොකද අපි මේ වීඩියෝ එකේදී ફોකස් කරන්න ඕනේ අපේ JavaScript part එකට. ඉතින් ඒ නිසා මම HTML සහ CSS part දෙක ඉක්මනට කෝඩ් කරගෙන යනවා. ඔයගොල්ලන්ට පුළුවන් මාත් එක්කම ඒ වැඩේ කරගෙන යන්න. හරි. මුලින්ම මම අපේ index.html ෆයිල් එකට ගිහිල්ලා exclamation mark එක type කරලා tab එක ඕනේ. එතකොට අපිට basic boilerplate එක ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට title එකක් දෙනවා note taking app කියලා. ඊට පස්සේ මම මෙතනින් link කරනවා අපේ CSS ෆයිල් එක. ඊට පස්සේ මේ body tag එක ඇතුලේ මම comment එකක් දානවා header කියලා. ඊට පස්සේ මම header element එකක් හදනවා. මේ header element එක ඇතුලේ මේ header tag එක ඇතුලේ මම logo කියලා class එකක් තියෙන div එකක් හදලා මේක ඇතුලේ මම h2 tag එකක් දාලා note app කියලා දෙනවා. ඊට පස්සේ මේ logo div එකට පස්සේ මම search කියලා class එකක් තියෙන div එකක් හදලා මේක ඇතුලේ මම input tag එකක් දෙනවා. මේ input tag එක තමයි අපි පාවිච්චි කරන්නේ අපේ search field එක විදියට. මේකට මම id එකක් දෙනවා srch කියලා. ඉතින් මට මේ note app එකේදී මේ note app project එකේදී මට select කරගන්න ඕන වෙයි කියලා හිතන element හැම එකකටම වගේ මම දෙන්නේ IDs. ඉතින් මම මේ වීඩියෝ එකේදී අපේ element select කරගන්න හිතන් ඉන්නේ IDs පාවිච්චි කරලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම IDs තමයි පාවිච්චි කරන්නේ. සමහරක් වෙලාවට අපිට classes පාවිච්චි කරන්න සිද්ධ වෙයි. ඉතින් මම ඒ වුණාට ඕගලන්ට අපේ DOM වීඩියෝ එකේදී document object model වීඩියෝ එකේදී element select කරගන්න විදි කීපයක් කියලා දුන්නා. classes පාවිච්චි කළා, ID පාවිච්චි කළා, tag name පාවිච්චි කළා. එතකොට query select all මේ වගේ දේවල් පාවිච්චි කරලා ක්‍රම කීපයක්ම කියලා දුන්නා. අපේ මේ HTML element select කරගන්න පුළුවන්. හරි. මේකට මම placeholder එකකුත් දෙන්නම්. ඒකට මම දෙන්නම් search a note කියලා text එකක්. ඊට පස්සේ මේ header tag එකට පල්ලෙහාම මම තව comment එකක් දානවා container කියලා. ඊට පස්සේ මේක ඇතුලේ මම container කියලා class එකක් තියෙන div එකක් හදාගන්නවා. හදාගෙන මේකට මම id එකකුත් දෙනවා. මම දෙනවා con-body කියලා. හරිද? මේ id එක අපිට සමහරක් විට උවමනා වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේක ඇතුලේ මම input form කියලා comment එකක් දාලා div එකක් හදනවා. ඒකට මම class එකක් දෙනවා inpfrm කියලා. ඊට පස්සේ මේ div එක ඇතුලේ මම form tag එකක් හදනවා. මේකට මම id එකක් දෙනවා add-frm කියලා. ඊට පස්සේ මේ form tag එක ඇතුලේ මම h3 tag එකක් දාලා දෙනවා note app නෑ මම දෙන්නම් එතනට add a note කියලා. හරි. ඊට පස්සේ මම input tag එකක් හදනවා. මේකේ තමයි අපි අපේ note title එක enter කරන්නේ. මේකට මම id එකක් දෙන්නම් n-title කියලා. ඊට පස්සේ මේකට මම placeholder එකකුත් දෙනවා title කියලා. ඊට පස්සේ මම text area tag එකක් මෙතන හදනවා. මේක පාවිච්චි කරලා තමයි අපි අපේ note body එක enter කරන්නේ. හරිද? මේකට මම id එකක් දෙනවා n-body කියලා. මේකට placeholder එකක් දෙනවා මම note body කියලා. හරි. ඊට පස්සේ මම බටන් දෙකකුත් මෙතන හදා ගන්නවා. පළවෙනි බටන් එකේ type එක විදිහට මම දෙනවා submit කියලා. එතකොට අපිට submit event එක පාවිච්චි කරන්න පුළුවන් කෙලින්ම. මේකට මම id එකක් දෙන්නම් save කියලා. මේකේ මම text එක විදිහටත් දෙන්නේ save කියලා. ඊළඟට මම මේ බටන් එක මෙහෙම copy කරගෙන මේකෙම copy එකක් තව පල්ලෙහාන් හදා ගන්නවා. මේකේ text එක විදිහට මම දෙන්නේ reset කියලා. මේකේ type එක විදිහට මම reset කියලා දෙනවා. මේකේ id එක විදිහට මම දෙන්නේ reset කියලා. හරි. අපි අපේ form එක ඔන්න හදාගත්තා. දැන් browser එක refresh කරොත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ form එකට අදාළ div එකට පස්සේ මම comment එකක් දානවා table කියලා. ඊට පස්සේ මෙතන මම class එක table කියලා තියෙන div එකක් හදනවා. මේකට මම id එකකුත් දෙන්නම්. අපිට සමහරක් විට ඕමනා වෙන්න පුළුවන්. මම දෙනවා tbl-div කියලා. හරි. මේක ඇතුළේ ඊට පස්සේ මම table tag එක පාවිච්චි කරලා table එකක් හදා ගන්නවා. ඉතින් මේ table tag එකට මම id එකක් දෙන්නම් මුලින්ම.
items කියලා. හරි මුලින්ම අපේ මේ table එකේ headings ටික හදාගමු අපි. එහෙනම් මම මුලින්ම table row එකක් මෙහෙම හදලා ඒක ඇතුලේ මම table headings දෙනවා මෙහෙම. පළවෙනි එකට මම දෙනවා title කියලා. ඊට පස්සේ මේ වගේම අපි තව තුනක් හදාගමු. දෙවෙනි එක view, මේ ඇවිල්ලා buttons. හරිද? ඊළඟ එක delete. හරිද? මේ view සහ delete කියන්නේ buttons වලට. ඒ කියන්නේ view සහ delete button වලට අදාළ column heading දෙක. හරිද? මේ තියෙන title එකට අදාළ column heading එක. හරිද? ඊට පස්සේ මේ table එකට sample data ටිකක් add කරමු. ඉතින් මම මෙතනින් මේ අපේ headings තියෙන row එකට පල්ලෙහාන් තව row එකක් හදනවා. මේක ඇතුලේ මම td tag පාවිච්චි කරලා මෙහෙම දෙනවා. මම මුලින්ම දෙන්නම් note 1 කියලා. ඊට පස්සේ තව td tag එකක් හදනවා. මේකට මම class එක දෙනවා bt cell v කියලා. මේක ඇතුලේ මම button tag එකක් දාලා view කියලා button එකක් හදනවා. මම මේකම ඊට පස්සේ copy කරලා මෙහෙම paste කරන්න. මෙතනට මම දෙන්නම් bt cell d කියලා class එකේ name එක. හරිද? මෙතන මම button එකේ text එක විදිහට දෙනවා delete කියලා. අපි අපේ පළවෙනි sample note එක ඔන්න දැන් හදාගත්තා. මේ වගේ තව දෙකක් මම හදාගන්නවා. ඒ නිසා මම මේකම copy කරලා මෙහෙම paste කරනවා. මෙතනට මම දෙන්නම් note 2 කියලා. මෙතනට මම දෙන්නම් note 3 කියලා. දැන් අපි browser එක refresh කරාම අපිට බලා ගන්න පුළුවන් අපේ මේ table එක. මේ table එකේ අපි හදපු sample data ටිකක් තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මම මෙන්න මේ අන්තිමටම ගිහලා කියන මේ අන්තිම div එකට පස්සේ comment එකක් දානවා external script කියලා. ඊට පස්සේ මම script tag එක පාවිච්චි කරලා අපේ main.js කියන script javascript file එක මෙතනට link කරනවා. හරිද? ඇත්තටම අපේ main.js javascript file එකේ දැනට මුකුත් නැහැ. ඉතින් කොකටත් කියලා ඔන්න මම මුලින්ම අපේ javascript file එක මේ html file එකට link කළා. දැන් අපේ html file එකේ වැඩ ටික ඇත්තටම 100% වගේ ඉවරයි. හරිද? අපි දැන් අපේ මේ note app එකේ html structure එක මෙන්න මේ විදිහට ලස්සන කරගමු css පාවිච්චි කරලා. ඉතින් මම අපේ css file එකට යනවා ගිහිල්ලා මම මෙතනට comment එකක් දානවා reset කියලා. ඊට පස්සේ මෙතන මම දෙනවා මේ අපේ html page එක load වෙනකොට හැම element එකකටම apply වෙන්න ඕන style ටික. ඉතින් ඒක මම දෙන්නේ asterisk mark එක පාවිච්චි කරලා. ඉතින් මේවා ගැන අපි අපේ css video වලදී කතා කරලා තිනවා. ආට html සහ css playlist එකට ගියොත් ඒ ටික ඒ css video දෙක බලන්න පුළුවන්. ඉතින් මේ දෙක අනිවාර්යයෙන්ම බලන්න වාට පුළුවන් නම් මොකද අපි ගොඩක් දේවල් මේ videos දෙකේදී කතා කරලා තිනවා css ගැන. හරි. මෙතන මම margin 0 කියලා දෙනවා, padding 0 කියලා දෙනවා. ඊට පස්සේ back box sizing මම දෙනවා border box කියලා. ඊට පස්සේ font family එක මම දෙනවා sans serif කියලා. ඉතින් මෙන්න මේ styles ටික මේ html document එක refresh වෙනකොට reload වෙනකොට මේ හැම element එකකටම apply වෙනවා. ඔන්න මම browser එක refresh කරනවා. ආට එතකොට පෙනෙයි font family එක වෙනස් වුණා, margin 0 වුණා, padding 0 වුණා. මේ විදිහට වෙනස්කම් ගොඩක් මේ html element වලට සිද්ධ වුණා. හරිද? ඊට පස්සේ මම තව comment එකක් දානවා මෙතනට common කියලා. ඊට පස්සේ මම මෙතන common styling ටිකක් දෙනවා. මුලින්ම මම අපේ body එකට අදාළව styles ටිකක් දෙන්න. මේකේ මම background image එකක් මුලින්ම දෙනවා. මම background image එකක් තෝරගෙන තියෙනවා අපේ pixel site එකෙන්. ඉතින් ඒකේ URL එක මම මෙතනට දෙනවා. මේ අපේ මේ image එකම තමයි අපි මෙතනටත් දුන්නේ. ඊට පස්සේ මම background position එක center කියලා දෙනවා. ඉතින් මම browser එක refresh කරොත් ඔයාලට දැන් මේ විදිහට බලා ගන්න පුළුවන්. අපේ background image එකත් load වෙලා තිනවා. ඊට පස්සේ මම දෙනවා background size එක cover කියලා. එතකොට මේ විදිහට බලන්න පුළුවන් අපේ image එක repeat වෙලා තිනවා. අවුලක් නැහැ. ඒක අපි හදමු. මම width එක දෙනවා viewport width 100ක් විදිහට. මේ viewport width, viewport height, pixel, RGM මේවා CSS units. ඉතින් මේ වගේ ගොඩක් units තියෙනවා. ඉතින් මේවා ගැනත් මම වෙනම වීඩියෝ එකක් project base වීඩියෝ එකක් කරා. ඒකත් අපේ HTML සහ CSS video series එකේ ඔයාලට බලන්න පුළුවන්. height එක විදිහට viewport height CI කියලා දෙනවා. එතකොට බලන්න browser එක refresh කරාම දැන් අපිට මේ විදිහට අපේ background image එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ overflow x hidden කියලා දෙනවා. ඒ කියන්නේ මේ HTML document එකේ තියෙන element x අක්ෂය ඔස්සේ මේ viewport එකකින් මේ viewport එක පැනලා එහාට ගියොත් ඒ වැඩිපුර යන ටික hidden වෙන්න කියලා. හරිද? ඊළඟට මම
අපේ බටන් එලිමන්ට් වලට අදාළව ස්ටයිල් ටිකක් දෙනවා. මම දෙනවා මුලින්ම කර්සර් පොයින්ටර් කියලා. ඊට පස්සේ බෝඩර් නන් කියලා දෙනවා. පැඩින් උඩින් යටින් 5යි දෙපැත්තෙන් 8යි විදිහට දෙනවා. ෆොන්ට් සයිස් එක 0.8යි REM කියලා දෙනවා. ඊට පස්සේ ට්‍රාන්සිෂන් එකක් දෙනවා මම. ඊළඟට මම අපේ මේ බටන් එලිමන්ට් වලට හුව ඉෆෙක්ට් එකක් ඇප්ලයි කරනවා. ඉතින් මේ හුව කියලා කියන්නේ pseudo class එකක්. මෙතනට මම background color එක white විදිහට වෙනස් වෙන්න කියලා දෙනවා. ඉතින් මේක මම මෙතන important කියලා දෙනවා. එතකොට priority එක වැඩි වෙන්නේ මෙන්න මේ style එකට. හරිද? ඊට පස්සේ මෙතන මම color එක විදිහට black කියලා දෙනවා. මෙතනටත් මම important කියලා දෙනවා. ඊළඟට මම අපේ input element වලට ඒ වගේම අපේ text area element එකට ඊට පස්සේ අපේ table element එකට common style එකක් විදිහට font size එක 1යි REM කියලා දෙනවා. ඊට පස්සේ අපේ මේ place holders මේ text area වල text area element එකේ ඒ වගේම input element වල තියෙන place holder එකේ font size එකත් මම තප්පර නෙමෙයි 0.9යි REM විදිහට වෙනස් කරගන්න. හරිද? දැන් browser එක refresh කරොත් මට මේ විදිහට වෙනස්කමක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක වාට වීඩියෝ එකේදී ලොකු වෙනසක් විදිහට පේන්නේ නැති වුණත් ඔයාගේ PC එකේදී ඔයා මේක කරනකොට වාට සෑහෙන ලොකු වෙනසක් ඔයාගේ preview එකේ බලා ගන්න පුළුවන් වෙයි. හරි. අපි දැන් අපේ මේ header section එක style කරගමු. මම මෙතනට comment එකක් දානවා header කියලා. ඊට පස්සේ මම මෙතනට header tag එක දෙනවා. දීලා මම ඒකේ background color එක විදියට දෙනවා. මෙන්න මෙහෙම color එකක් 0.9යි 84යි E3. මේක නිල් පාට ලා නිල් පාට වගේ color එකක්. ඊට පස්සේ මම මේ header section එකට max width එකක් දෙනවා. මම දෙනවා pixel 650යි කියලා. ඊට පස්සේ මම margin එක උඩින් යටින් 0යි කියලා දෙනවා. දෙපැත්තෙන් auto කියලා දෙනවා. මම flex box මෙතනට apply කරනවා. මම දෙනවා display flex justify content space between. ඉතින් අපි flex box ගැන එහෙම කතා කරලා තියෙන්නේ අපේ CSS වීඩියෝ වලදී. ඊට පස්සේ මම මෙතනට දෙනවා align item center කියලා. ඊට පස්සේ මම padding එක දෙනවා 20ක් විදිහට හතර පැත්තෙන්. අපි දැන් refresh කරොත් අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපේ මේ header tag එක ඇතුලේ තියෙන logo කියන class එක තියෙන div එක අපි style කරගමු. ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න මේ div එක. හරිද? මම දෙන්න ඒකේ background color එක විදියට white. ඊට පස්සේ ඒකේ font color එක විදියට මම අපේ මේ නිල් පාට දෙනවා. ඊට පස්සේ මම padding එක හතර පැත්තෙම 5යි කියලා දෙනවා. හරිද? ඔන්න අපේ දැන් header එකේ වැඩ ගොඩක් දුරට හරි. ඊට පස්සේ අපි මේ header එක ඇතුලේ තියෙන අපේ මේ search field එකත් style කරගමු. header search කියන්නේ අපේ මේ search field එකට තියෙන div එකේ class එක. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන input element එක. හරිද? ඉතින් මේවට අපි කියන්නේ මේ descendant combinators කියලා. හරිද? මේ කියන්නේ header tag එක ඇතුලේ තියෙන search කියන class එක තියෙන div එක. හරිද? header tag එක ඇතුලේ කොහේ හරි තැනකදී. හරිද? descendant combinator කියන්නේ ඒක. තව තියෙනවා combinators direct child, adjacent sibling combinator එක, general sibling combinator මේ වගේ තියෙනවා combinators හතරක්. ඉතින් ඒවා ගැන අපි කතා කරා අපේ CSS videos වලදී. ඔයාට මම අර කිව්වා වගේ CSS videos දෙක බැලුවොත් ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් CSS ගැන. මම මෙතන width එක pixel 250ක් දෙන්නම්, height එක pixel 30ක් දෙනවා. ඊට පස්සේ padding එක උඩින් යටින් 16ක් දෙපැත්තෙන් 10ක් කියලා දෙනවා. හරි. ඔන්න දැන් අපි අපේ header section එක සම්පූර්ණයෙන්ම style කරගෙන ඉවරයි. හරි. අපි දැන් අපේ container එක style කරගමු. හරිද? මේ container div එක ඇතුළේනේ අපේ form එක සහ table එක දෙකම තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලුවොත් අපේ HTML document එකට HTML file එකට මෙතන අපිට බලන්න පුළුවන් අපේ container div එක තියෙනවා. ඒක ඇතුලේ අපේ form එක තියෙනවා. ඊට පස්සේ අපේ table එක තියෙනවා. හරිද? දැන් මම comment එකක් මෙතනට දෙන්න. container කියලා. ඊට පස්සේ අපි container කියන class එකනේ අපේ ඒ container div එකට දුන්නේ. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා අපි මේ div එක style කරගමු.
මම දෙන්නම් මෙතනට මුලින්ම background color එක transparent කියලා. ඒ කියන්නේ විනිවිද පේන විදිහට set කරා background color එක. max width එක මම දෙනවා pixel 650. ඊට පස්සේ මම margin එක උඩින් යටින් බිඳුවයි දෙපැත්තෙන් auto කියලා දෙනවා. ඊට පස්සේ මෙතනට flex box මම apply කරනවා. justify content center align items මම දෙනවා flex start කියලා. ඊට පස්සේ padding එක හතර පැත්තෙම pixel 20ක් දෙනවා. මම මේකට බෝඩ් එකක් සෙට් කරනවා pixel 5ක ඝනකම තියෙන. කලර් එක අපේ මේ නිල් පාට. ඊට පස්සේ මම මෙතනට border style එක solid කියලා දෙනවා. හරි මම ඊට පස්සේ browser එක refresh කරන්න. එතකොට අපිට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන් අපේ content එක style වෙලා තියෙන්නේ. හරි දැන් අපි අපේ මේ content එක ඇතුලේ තියෙන form එක style කරගමු. මම මෙතනට comment එකක් දාන්නම් input form කියලා. ඉතින් අපේ form එකට අදාළ div එකේ class එක තමයි inp frm කියලා කියන්නේ. මම දෙන්නම් මෙතනට container inp-frm. ඉතින් මේ ඇවිල්ලා මේ descendant combinators අපි මේ use කරන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවනේ. මම කියලා දීලා තියෙන අපේ CSS වීඩියෝ වලදී combinators වර්ග හතරක් තියෙනවා. descendant combinator එක, adjacent sibling combinator එක, එතකොට direct child combinator එක, ඊට පස්සේ general sibling combinator එක. හරිද? ඉතින් මේක ඇවිල්ලා descendant combinator එක මේ කියන්නේ මේ class එක තියෙන div එක හරි මොකක් හරි ඇතුලේ ඕනම තැනක තියෙන මෙන්න මේ class එක තියෙන div එක හරි මොකක් හරි එකක් select කරන්න කියන. හරිද? ඕනම තැනක. මෙහෙම මුකුත් මෙතනට දෙන්නේ නැත්නම් මේ කියන්නේ ඕනම තැනක. මේක ඇතුලේ ඕනම තැනක තියෙන මේක. ඒකයි මේ කියන්නේ. හරිද? ඉතින් මේක ගැන ඔයාලට මේ combinators ගැන වැඩිපුර ඉගෙන ගන්න පුළුවන් අපේ CSS videos ටික බැලුවොත්. හරි. මෙතන background color එක මම white කියලා දෙනවා. width එක 140ක් දෙනවා. padding එක හතර පැත්තෙම pixel 10ක් දෙනවා. දකුණු පැත්තේ margin එක pixel 10ක් දෙනවා. අපි refresh කරමු. එතකොට අපිට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි මේ inp-frm div එක ඇතුලේ තියෙන අපේ form එක style කරගමු. margin එක මම auto කියලා දෙනවා හතර පැත්තෙම. background color එක මම දෙන්නම් අපේ අර නිල් පාට. padding එක මම 15යි කියලා දෙනවා හතර පැත්තෙම. අපි දැන් browser එක refresh කරමු. එතකොට අපිට මෙන්න මේ විදිහට අපේ preview එක බලා ගන්න පුළුවන්. හරිද? දැන් අපේ මේ form එක ඇතුලේ තියෙන h3 tag එක කියන්නේ මේ add a note කියන text එක අපි style කරගමු. මම ඒකට bottom margin එකක් දෙන්නම් pixel 5ක්. ඊට පස්සේ color එක මම white කියලා දෙන්න. මේ විදිහට දැන් ඔන්න ඒකත් අපි style කරගත්තා. හරිද? ඊට පස්සේ අපි මේ අපේ form එක ඇතුලේ තියෙන input elements style කරගමු. ඉතින් මම මෙතනදී දිගටම form tag එක දෙන්නේ. ඕනනම් මෙතනට දෙන්න පුළුවන්. ඒ කියන්නේ input inp-frm class එක ඇතුලේ තියෙන form tag එක ඇතුලේ තියෙන input element එක කියලා එහෙම දෙන්න පුළුවන්. ඉතින් කොහොමත් මේ class එක තියෙන div එක ඇතුලේ තියෙන්නේ එක input element එකක් නිසා මට මෙහෙම දෙත හැකියි. හරි? මට කෙලින්ම එක input element එකයි style කරගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ මේක. ඉතින් ඒක මට කෙලින්ම මෙහෙම දෙත හැකියි. ඉතින් ඕනනම් මෙතනට form කියලා දාලත් ඔයාලට දෙත හැකියි. ඉතින් මම ඉක්මන් කරගන්න ඕන නිසා වැඩේ මෙහෙම දෙන්න. හරි. මෙතන මම width එක pixel 100ක් දෙනවා. ඊට පස්සේ මම padding එක උඩින් යටින් 15ක් දෙපැත්තෙන් 10ක් දෙනවා. මම මේකට height එක pixel 20ක් දෙනවා. පල්ලෙහාන් margin එක මම දෙනවා pixel 10ක්. දැන් මම browser එක refresh කරනවා. එතකොට මට මෙහෙම අපේ input element එක බලා ගන්න පුළුවන්. දැන් මම අපේ text area element එක style කරගන්න යන්නේ. ඒකේ මම width එක 100ක් කියලා දෙනවා. ඒකේ padding එක උඩින් යටින් 7යි දෙපැත්තෙන් 10යි කියලා දෙනවා. ඒකේ resize property එක මම none කියලා දෙනවා. එතකොට මේක resize කරන්න බෑ. හරිද? දැන් පුළුවන් මේ resize කරන්න. අපි resize property එක none කියලා දුන්නාම මේක resize කරන්න බෑ. හරිද? දැන් අපි මේ save සහ reset button දෙක style කරගමු. මම මේ දෙකටම අදාළව command style එකක් මෙතනට දෙන්නම් මුලින්ම. මම දෙන්නම් width එක 100යි කියලා. ඒ වගේම උඩින් margin එකක් දෙන්නම් මම pixel 10යි. හරි. මේ විදිහට අපිට දැන් මේ දෙක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ button දෙකට අදාළව වෙන වෙනම අපි styles දෙමු. අපි මේ button දෙකේ save button එකට ID එකක් දීලා තිනවා save කියලා. reset button එකට ID එකක් දීලා තිනවා reset කියලා. අපි ඒ IDs පාවිච්චි කරලා දැන් වෙන වෙනම style කරගමු මේ button.
මුලින්ම save id එක තියෙන අපේ save button එක. ඒකේ background color එක මම දෙනවා මෙහෙම color එකක්. මේක නිකන් කොළ පාට වගේ color එකක්. මේකේ font color එක විදිහට මම දෙනවා white color එක. එතකොට මෙහෙම අපිට බලා ගන්න පුළුවන්. හරිද? මේක මම copy කරලා මෙතනට දෙන්න. ඊට පස්සේ reset කියන ID එක පාවිච්චි කරලා reset button එක style කරගන්න. මෙතනට මම color එක දෙන්නේ 810යි 404 මේක රතු පාට වගේ color එක. හරිද? දැන් මේ buttons වල hue effect අපි උඩින්ම හදලා තියෙන්නේ. ඒක apply කරලා තියෙන්නේ. ඉතින් මෙතන hue effect අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ buttons වල. හරි. දැන් අපේ මේ form එකේ වැඩේ හරි. දැන් අපි අපේ මේ table එක style කරගමු. හරිද? මම මෙතනට comment එකක් දෙන්නම් table කියලා. container class එක. ඒක ඇතුලේ තියෙන table class එක. අපි table එක දාලා තින්නේ table කියලා class එකක් තියෙන div එකක නේ. මේදි. හරි. ඉතින් ඔයාලට මේ table කියන එක table element එකත් එක්ක මේ table class එක පැටලෙලා වෙනවා නම් ඔයාලට පුළුවන් මේ වෙන class name එකක් දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මම මෙතන background color එක white කියලා දෙනවා. මේ table එකේ background color එක. කියන්නේ මේ table කියන div එකේ table කියන class එක තියෙන div එකේ background color එක තමයි white කියලා දෙන්නේ. මේකේ width එක මම 150ක් දෙනවා. ඊට පස්සේ මම මේකට max height එකක් දෙනවා pixel 260ක. ඊට පස්සේ මම padding එකක් දෙනවා හතර පැත්තෙම pixel 10ක. වම් පැත්තෙන් මම margin එකක් දෙනවා pixel 10ක. මම ඊට පස්සේ overflow එක auto කියලා දෙනවා. ඒ කියන්නේ මේ table එකේ ප්‍රමාණය පන්නලා මේ table එකේ තියෙන content එක මේ table එකේ තියෙන ප්‍රමාණය පන්නලා ගියොත් ඒ ටික scroll bars add වෙලා ලස්සනට අපිට බලන්න පුළුවන් වෙන්නේ හැදෙන්න කියලා තමයි මේ කියන්නේ. හරිද? ඕක තමයි මේකේ සරල අදහස. හරිද? එතකොට ඊළඟට අපි මේ table කියන class එක තියෙන div එක ඇතුලේ තියෙන table element එක style කරගමු. ඒකේ මම width එක දෙන්නම් 100ක්. ඊට පස්සේ background color එක මම දෙනවා අපේ අර නිල් පාට color එක. හරිද? ඊට පස්සේ අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මේ table එකට borders apply කරලා බලමු. container table මේ table එකට වගේම මම මේ table එකේ තියෙන td elements වලටත් borders apply කරනවා. එහෙම නැත්නම් අපිට එහෙම apply කරන්නේ නැත්නම් අපිට මේ table එක ඇතුලේ borders බලා ගන්න හම්බෙන්නේ. හරිද? table එකට apply කරොත් මේ වටේ විතරයි border එකක් එන්නේ. හරිද? අපි border එකක් apply කරමු. pixel 2ක ගණකම තියෙන. color එක මම දෙන්නම් සුදු කියලා. style එක border style එක solid කියලා දෙන්නම්. padding එක හතර පැත්තෙම pixel 5යි කියලා දෙනවා. හරිද? ඔන්න මම දැන් browser එක refresh කරනවා. එතකොට මෙහෙම අපිට border එක බලා ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් කැතයි. හරිද? මේ borders වෙනම තියෙනවා. දැන් අපිට පුළුවන් මේ borders ඔක්කොම එක උඩ එක collapse කරන්න. හරිද? ඒක අපිට පුළුවන් මෙන්න මෙතන අපි දෙනවා border collapse කියන property එක. මේකේ මම value එක විදිහට collapse කියලා දෙනවා. එතකොට මේ විදිහට අපේ borders collapse වෙනවා එක උඩ එක. පැහැදිලිද? එතකොට අපිට මෙහෙම ලස්සනට බලා ගන්න පුළුවන්. මෙතන පොඩි කේස් එකක් තියෙනව නේද කොහෙද? බලමු. නෑ අවුලක් නෑ. හරි. මෙතන අපි දීපු background color එක තමයි මේ සුදු පාටට තියෙන්නේ. හරි. මම හිතුවා වෙනම board එකේ පොඩි size එක වැඩි වීමක්ද කියලා නෑ. හරි. ඒක කොහොමද අපි pixel 2ක් දීලා තියෙන්නේ. හරි. ඒක අවුලක් නෑ. අපි මෙතනට padding එකක් දීලා මේ headings වලට paddings දීලා එනකොට ඒක හරියි. හරිද? අපි දැන් ඒකට padding එකක් දෙමු. අපේ මේ table headings වලට. th මම දෙන්නම් padding එක pixel 5ක. text align left කියලා දෙන්නම්. background color එක මම දෙන්නම් 636යි E72 කියලා අලු පාට වගේ color එකක්. එතකොට අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. ඔන්න දැන් හරි. හොඳයි. අපේ headings ටික දැන් හරි. ඊට පස්සේ අපිට
හරි අපි ඊට පස්සේ අපේ මෙන්න මේ බටන්ස් මෙන්න මේ බටන් ටික මේ ටික සෙන්ටර් කරගමු. හරිද? මේ බටන් දෙක පොඩ්ඩක් ඒවත් left align වෙලා නැති මේ දෙක විතරක් සෙන්ටර් කරගමු. හරිද? ඒ දෙක අපිට පුළුවන් මෙහෙම කරන්න. table bt cell v අපි එහෙමනේ දුන්නේ ඒ බටන්ස් වලට අදාළ td වලට classes. එතකොට view button එකට එහෙම delete button එකට අපි දුන්නේ bt cell d. හරිද? මම දෙන්නම් ඊට පස්සේ text align center කියලා. එතකොට දැක්කම ඒ buttons ටික මෙතන center වෙලා center විදියට align වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් මේ දෙකත් අපි center කරගන්න වෙනවා. දැන් මේ headings දෙකත් මේ column headings දෙකත් මේ row වල නැත්නම් කැතයි. ඒ නිසා අපි ඒක දෙමු මෙහෙම. මම මේක මෙහෙම copy කරලා ගන්නම්. එතනට මම දෙනවා last child කියන pseudo class එක. ඒ වගේම end last child කියන pseudo class එක පාවිච්චි කරලා මම දෙක කියලා දෙනවා. හරිද? මේකෙන් select කරන්නේ අපි මේ th elements වල අන්තිම එක. ඒ කියන්නේ මේ delete එකට අදාළ element එක තමයි මෙතනින් select වෙන්නේ. එතකොට මෙතන end child class 2 කියන එකෙන් select වෙන්නේ child end last child කියන එකෙන් select වෙන්නේ මෙන්න මේක. හරිද? ඒ කියන්නේ අන්තිමටම දෙවනියට තියෙන්නේ. ඒ කියන්නේ මේක. හරිද? නැත්නම් මට මෙතන කෙලින්ම end last child කියන එකත් මෙතනටම පාවිච්චි කරලා එක කියලා දාලා දෙත හැකියි. එහෙම දෙතයි මට මෙතන අර pseudo classes දෙකම ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා තමයි මම මෙහෙම පෙන්වන්නේ. හරිද? එතකොට මම එතනටත් දෙනවා text align center කියලා. එතකොට view සහ delete කියන මේ heading දෙක ලස්සනට center වෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි අපේ මේ td elements වලට අපි දෙමු මෙහෙම. අපි td elements වලට විතරක් අපි තනියම මොකුත් style කරන්නේ නැහැ. අපි td elements වලට style කරලා text overflow එක අපි ellipsis විදියට හදාගමු. ඒ කියන්නේ මෙතන අර text එක වැඩි වුණාට පස්සේ මෙතන dot dot විදියට පේනවා. අපිට ඒක බලන්න පුළුවන්. හරිද? දැන් මේ notepad කියන එක දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමින්ද. td හරි කොහොම තියලා මම දැන් මේකට ගිහිල්ලා මෙන්න මෙතන notepad කියන එක මම පොඩ්ඩක් දිගට මෙහෙම type කරන්න. හරිද? එතකොට ඔබට බලන්න පුළුවන් දැක්කම මෙහෙම තියෙනවා. හරිද? මේ අපිට ඔක්කොම content එකම පේන මෙතන. එහෙම අවශ්‍ය නැහැ අපිට. ඔන්න මම ආයෙ undo කරනවා. refresh කරා. හරිද? undo කරන්න ඕනේ අපි ආයි ඒක ඒ විදිහටම තියමු. එහෙම තියලා හරිද මේ විදිහටම තියලා අපි දෙනවා මෙන්න මෙතනට මෙහෙම. මම මුලින්ම මේකට max width එකක් දෙන්නම්. pixel 100යි කියලා. ඊට පස්සේ මම overflow hidden කියලා දෙනවා. ඊට පස්සේ text overflow මම දෙනවා ellipsis කියලා. හරිද? ඉතින් මේ properties ගැන ඔයාලට වෙනම හොයලා බලන්න පුළුවන් net එකේ දැක්කම. දැන් අපිට මෙහෙම බලන්න පුළුවන් ලස්සනට. පැහැදිලි. හරි. ඔන්න මම ආයි මේක undo කරා. දැන් එහෙම අපිට දිග note title එකක් ආවා කියලාත් බය වෙන්න දෙයක් නැහැ. ලස්සනට මේක තියෙනවා. ඊට පස්සේ අපි මේ view සහ delete button දෙක style කරගමු. container table element එක අපේ view button එක view ඒ කියන්නේ bt cell v කියන class එක ඇතුලේ තියෙන අපේ button එක ඒක තමයි අපේ view button එක. ඒකේ background color එක විදියට අපි දෙන්නේ කොළ පාට color එක. ඊට පස්සේ ඒකේ font color එක විදියට අපි දෙන්නේ සුදු පාට color එක. ඉතින් මම මේක මෙහෙම copy කරලා අරගෙන මෙතනට දෙන්න d කියලා මෙතන color එක මම red color එක දෙනවා. හරි. එතකොට අපිට මේ විදිහට මේ buttons දෙක මෙහෙම බලන්න පුළුවන්. දැක්කනේ මේවටත් අර Huawei effects අපි කලින් හදාගෙන තියෙන නිසා ඒවම මෙතනට apply වෙනවා. හරිද? මේ මෙතන අපි දාගෙන තියෙන්නේ මුලින්ම අපි දාගත්ත මතකද? command styling වල මේ ටික. ඒ ටික අපි දාගත්ත නිසා ඒවා අපිට මෙතන මේ විදිහට apply වෙනවා. හරි. ඉතින් අපි මේ විදිහට අපේ table එකත් ඔන්න style කරගත්තා. හරිද? හරි අපි දැන් මේ ඩිසයින් එක රෙස්පොන්සිව් කරගමු. ඉතින් ඒකට අපිට එක ස්ක්‍රීන් සයිස් එකකට විතරක් අදාළව මීඩියා කෝරි එකක් විතරක් ලියවනම් ඇති. ඉතින් මම මුලින්ම මෙතන කමෙන්ට් එකක් දානවා responsive කියලා.
ඊට පස්සේ අපි අපේ media query ලියන්න ගමු max with pixel 600යි. ඒ කියන්නේ pixel 600ක් වෙනකන් මේ දෙන styles ටික apply වෙනවා මේ HTML elements වලට. හරිද? comment එකක් දාන්න header කියලා මුලින්ම අපි header එක පොඩ්ඩක් වෙනස් කරගමු. pixel 600ක් දක්වා pixel 0 ඉඳලා 600ක් දක්වා header එක මම වෙනස් කරන්න යන්නේ දැන්. header element එක දීලා මම මෙතනට දෙනවා flex direction කියන property එක. ඒකේ value එක විදිහට මම column කියලා දෙනවා. හරිද? දැන් by default මෙතන අපි header එකට flex box apply කරලා තියෙන්නේ. එතකොට මේකේ flex direction property එක තියෙන්නේ by default row කියලා. ඒ කියන්නේ row එකක් විදිහට තමයි තියෙන්නේ. හරිද? මේක එක flex element එකක්. මේක එක flex element එකක්. මේ දෙක row එකක් විදිහට තමයි තියෙන්නේ. දැන් මේ දෙක අපිට column එකක් විදිහට හදා ගන්න පුළුවන් flex direction column කියලා දෙන්න. ඔන්න මම browser එක refresh කරාම ඔයාලට බලන්න පුළුවන් මෙහෙම column එකක් විදිහට දෙන්න. හරිද? එකක් පල්ලෙහා එකක්. හරිද? ඊට පස්සේ අපි අපේ මේ logo එක. හරිද? අපි අපේ logo div එකට පල්ලෙහාන් ඒ කියන්නේ පල්ලෙහාන් margin එකක් දෙමු pixel 10ක. එතකොට මෙතන gap එකක් හැදෙනවා. හරි. ඒක හරි. ඊට පස්සේ අපි අපේ content එකට අදාළව පොඩි වෙනස්කම් ටිකක් කරගමු. මේ දෙකත් අපි එකක් උඩ එකක් හදාගමු. මෙහෙම row එකක් වගේ පේන්නේ නැති වෙන්න මේ කියන්නේ මෙතන දැන් පේන්නේ මේක row එකක් වගේනේ. හරිද? මේ flex element එක මෙතන තියෙනවා. මේ flex element එක මෙතන තියෙනවා. හරිද? එතකොට මේ දෙක row එකක් විදිහට තියෙනවා. ඉතින් මේ දෙකත් අපි column එකක් විදිහට හදාගත්තා නම් එක උඩ එකක් තියෙන්නේ. එතකොට ලස්සනයි වෙන්නේ. ඒක අපි කරනවා container කියන class එකටත් අපි දෙනවා අර flex direction column කියලා. මොකද අපි ඒකටත් flex box apply කරලානේ මෙහෙම හදාගත්තේ. එතකොට අපි මෙහෙම දෙනවා. අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. අපි දැන් ඒකට line items කියන එකත් අපි එක center කියලා දෙනවා. අපි අතන්දි දුන්නේ flex start කියලානේ. එතකොට වම් පැත්තට align වෙලා තමයි වම් පැත්ත කෙළවරට align වෙලා තමයි ඒ ටික position වෙන්නේ. එතකොට දැන් මේක අපි align items කියන එක center කියලා දුන්නම අපිට මේක දැන් ගානට vertically center කරගන්න පුළුවන් මේ විදිහට. පැහැදිලිද? ඊට පස්සේ අපි මෙහෙම දෙමු. අපේ INP FRM කියන div එක තියෙනවා. ඊට පස්සේ අපේ table කියන div එක තියෙනවා. හරිද? මේ දෙකනේ අපේ container div එක ඇතුලේ තියෙන ප්‍රධාන div දෙක. මේ දෙකට අපි මුලින්ම පල්ලෙහාන් margins දෙනවා pixel 10ක් විදිහට දෙකටම. හරිද? ඒ කියන්නේ table div එකට සහ INP FRM කියන මේ div දෙකටම bottom margin එක pixel 10ක් දෙනවා. min width එකක් දෙනවා මම. min width එක මම දෙනවා pixel 250ක් කියලා. හරිද? ඒ කියන්නේ මීට වඩා width එක අඩු වෙන්න බෑ. ඊට පස්සේ margin left මම 0 කරනවා. margin right උත් මම 0 කරනවා. හරිද? එතකොට මෙන්න මෙහෙම අපිට ලස්සනට බලා ගන්න පුළුවන් අපේ table එක සහ අපේ form එක. හරිද? ඉතින් ওই ටික තමයි අපිට media queries වල කරන්න තියෙන්නේ. හරි. ඉතින් අපේ CSS part එකේ වැඩේ දැන් 100%ක්ම වගේ ඉවරයි. අපි දැන් යන් අපිට ගොඩක් වැදගත් වෙන JavaScript part එකට. දැන් ඉන්නේ main.js ෆයිල් එක ඇතුලේ. ඉතින් JavaScript part එකට යන්න කලින් මම ආයෙත් මතක් කරනවා. ඔයාලට මේ part එකේ කියලා දෙන දේවල් හරියට තේරුම් ගන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම JavaScript programming language එක ගැන basic knowledge එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම කලිනුත් කිව්වේ අපේ JavaScript programming video series එකේ link එක මම දකුණු අත පැත්තේ උඩ card එකක දාලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා ඒ video series එකේ තියෙන පළවෙනි videos තුන බලන්න. එතකොට ඔයාලට JavaScript programming language එක ගැන හොඳ basic knowledge එකක් ලබා ගන්න පුළුවන්. හරි. ඉතින් මේ ෆයිල් එක ඇතුලේ මුලින්ම මම කමෙන්ට් එකක් දාගන්නවා variables කියලා. ඊට පස්සේ මම variable එකක් හදනවා form කියලා. මේ variable එකට මම අපේ මේ note app එකේ form element එක store කරගන්න. document.getElementById. ඊට පස්සේ අපේ මේ form element එකේ id එක මම දෙනවා add-frm කියලා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ අපේ app එකේ element select කරගන්න මම පාවිච්චි කරන්නේ getElementById කියන method එක සහ getElementsByClass කියන method එක. හරිද? ඉතින් ඔය විදිහට අපි අපේ form element එක select කරගත්තා. ඉතින් ඊට පස්සේ මට පුළුවන් මේ form element එකට අදාළව submit event එක පාවිච්චි කරන්න. හරිද? මේ submit event එක අපිට වැදගත් වෙනවා. මේ form එකට දෙන inputs ටික අපේ මේ table එකට append කරගන්න. හරිද? ඉතින් මම මෙතන comment එකක් දාගන්නවා. events කියලා දාගෙන මම අපේ form element එකට event listener එකක් add කරගන්නවා. ඊට පස්සේ මම එතන දෙනවා අපේ submit කියන event එක.
ඊට පස්සේ මේ ෆෝම් එක සබ්මිට් වෙනකොට add note කියන මෙතඩ් එක කෝල් වෙන කියලාත් මම දෙනවා. අපි තාම add note කියන මෙතඩ් එක ඩිෆයින් කරගත්තේ නැහැ. ඒ ෆන්ක්ෂන් එක අපි ඩිෆයින් කරගත්තේ නැහැ. ඒ නිසා මම මෙතන කමෙන්ට් එකක් දාගන්නවා functions කියලා දාගෙන ඊට පස්සේ add note කියලා දාගෙන අපේ මේ add note කියන මෙතඩ් එක එහෙම නැත්නම් මේ ෆන්ක්ෂන් එක ඩිෆයින් කරගන්නවා මෙතන. ඒකට මම event parameter එක දෙනවා. ඊට පස්සේ මේ මෙතඩ් එක ඇතුලේ මම දෙනවා console.log දාලා hello කියලා. හරිද? එතකොට මේ ෆෝම් එක සබ්මිට් වෙන හැම වාරයක් පාසාම මේ add note කියන මෙතඩ් එක කෝල් වෙලා මේක ඇතුලේ තියෙන hello කියන එක අපිට console එකේ බලා ගන්න පුළුවන් වෙනවා. අපි බලමු console එකට ගිහිල්ලා. ඔන්න මම දැන් browser එක refresh කරනවා. ඊට පස්සේ මම මේ save button එක click කරනවා. මේ save button එක තමයි අපේ මේ form එකේ submit button එක. ඔයාලට බලන්න පුළුවන් HTML document එකට ගියොත් මේ තියෙන. මේක තමයි අපේ submit button එක. ඉතින් මේක මම click කරනකොට ඔයාලට බලන්න පුළුවන් මෙතනට මේ hello කියන එක ඇවිල්ලා නැති වෙලා යනවා. එහෙම වෙන්නේ by default මේ form එකක් submit වෙනකොට මේ page එකත් reload වෙන නිසා. හරිද? ඉතින් ඒක අපි නවත්ත ගන්න ඕනේ. මේ initial behavior එක මේ default behavior එක අපි නවත්ත ගන්න ඕනේ. ඒක අපිට පුළුවන් නවත්තන්න අපේ මේ event parameter එක පාවිච්චි කරලා prevent default කියන method එක call කිරීමෙන්. හරිද? හරි. ඔන්න මම browser එක refresh කරනවා. දැන් මම මෙතන save button එක click කරනකොට එහෙම නැත්නම් submit button එක click කරනකොට ඔයාලට බලන්න පුළුවන් අපේ page එක reload වෙන්නේ නැහැ. අපේ මේ hello කියන output එක මෙතන බලා ගන්න පුළුවන්. මම මේ button එක click කරන වාරයක් පාස. පැහැදිලිද? හරි. දැන් මට වෙන්න ඕනේ මෙන්න මේ form එකට දෙන මෙන්න මේ input details ටික අපේ මේ table එකට append වෙන එක. හරිද? මේ button එක click කරාට පස්සේ මෙතන මේ දෙන input details ටික අපේ මේ table එකට append වෙන එක. හරිද? එතකොට මේ table එකේ tr element එකක් විදිහට තමයි මේ details ටික append වෙන්න ඕනේ. ඒ tr element එක ඇතුලේ td element තියෙනවා. ඒ සමහරක් td elements ඇතුලේ button elements තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේ දෙන note එක හදා ගන්න ඕනේ මෙන්න මේ format එකට. හරිද? හරිද? මෙන්න මේ දෙන note එක මෙන්න මේ මෙතන තියෙන note details ටික අපි tr element එකක් හදලා ඒ tr element ඇතුලේ td element හදලා ඒ td element ඇතුලේ button element හදලා ඒ විදිහට අපි ඒක හරියට හදාගෙන තමයි මේ table එකට append කරගන්න ඕනේ. හරිද? පැහැදිලිද? ඉතින් අපි දැන් ඒ වැඩේ කරමු. හරි. ඔක්කොටම කලින් මම කරන්නේ මෙන්න මෙතනට comment එකක් දානවා stop initial behavior කියලා. හරිද? ඊට පස්සේ මම මෙතන මෙන්න මේ console.log එක අයින් කරනවා. අයින් කරලා මම දැන් අපේ මේ input fields වලට පොඩි validation එකක් දෙනවා. ඉතින් ඔක්කොටම කලින් අපේ මේ input fields දෙක මට select කරගන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා මම මෙතන මුලින්ම variable එකක් හදනවා in title කියලා. ඒකට ඊට පස්සේ මම අපේ මේ title එකට අදාළ input field එක assign කරගන්නවා. ඉතින් ඒකේ ID එක තමයි මෙන්න මේක n-title කියලා කියන්නේ. ඒ වගේම text area එක එහෙම නැත්නම් body එකට අදාළ input field එකේ title එක තමයි n-body කියලා කියන්නේ. හරිද? මෙතනට මම දෙනවා n-title කියලා. ඊට පස්සේ මේකම මම මෙහෙම copy කරගෙන paste කරගන්නවා. මෙතනට මම variable name එක විදිහට n-body කියලා දෙනවා. මෙතනට මම දෙනවා අපේ text area element එකේ ID එක body කියලා n-body කියලා. මෙතන get animation කියලා තියෙනවා. get element by id කියලා තමයි එන්න ඕනේ. හරි. ඉතින් ඔය විදිහට අපි අපේ input elements දෙක select කරගත්තා. දැන් මම මෙතන comment එකක් දානවා validate inputs කියලා. ඊට පස්සේ if එකක් දාලා මම දෙනවා entitle.value සමානයි empty for nbody.value සමානයි empty නම් මෙන්න මෙහෙම alert එකක් එන්න කියලා. මම මේ alert එකේ දෙන්නේ please fill all fields කියලා. හරි. ඒ කියන්නේ මේ input elements දෙකෙන් මොකක් හෝ එකක් empty නම් හරිද? මේ input elements දෙකෙන් එකක් හරි empty නම් මෙන්න මේ විදිහට alert එකක් එනවා. ඒ කියන්නේ please fill all fields කියලා. හරිද? ඒ කියන්නේ මේ input elements දෙකම fill කරන්න නැතුව ඔයාට note එකක් save කරන්න බෑ. හරිද? එතකොට else part එකට අදාළ වෙන්නේ මෙන්න මේ input fields දෙකම fill වෙච්ච අවස්ථාව. හරිද? මේ else part එකේ තමයි අපේ වැදගත්ම වැඩේ සිද්ධ වෙන්නේ. මේ input fields වල තියෙන details වලට අනුව අපි
අපේ අලුත් නෝට් එක හදාගන්න. හරිද? ඒ අලුත් නෝට් එකට අදාළ එලිමන්ට්ස් හදාගෙන අපි අපේ අලුත් නෝට් එක කන්ස්ට්‍රක්ට් කරගන්න එක තමයි අපි මේ එලිස් පාර්ට් එකේදී කරන්නේ. ඉතින් මම මේක ඇතුලේ කමෙන්ට් එකක් දෙනවා create a new note record කියලා. ඊට පස්සේ මම කමෙන්ට් එකක් දෙනවා new tr කියලා. ඉතින් අපේ නෝට් අපේ ඇඩ් වෙන හැම නෝට් එකක්ම ඇඩ් වෙන්නේ මේ අපේ ටේබල් එකටනේ. මේ ටේබල් එකට තමයි අපේ append වෙන එහෙම නැත්නම් ඇඩ් වෙන මේ notes ඔක්කොම append වෙන්නේ. හරිද? එතකොට මේ ටේබල් එකේ හැම නෝට් එකක්ම තියෙන්නේ tr එලිමන්ට් ඇතුලේ. හරිද? ඒ නිසා අපි මුලින්ම tr එලිමන්ට් එකක් හදාගන්න. ඒකයි මම මෙතනට new tr කියලා කමෙන්ට් එකක් දැම්මේ. ඊට පස්සේ මම variable එකක් හදනවා tr කියලා. ඊට පස්සේ මම දෙනවා document.create element tr කියලා. හරිද? ඔන්න දැන් අපි අලුත් tr එලිමන්ට් එකක් හදාගත්තා. ඒකේ නම තමයි මෙන්න මේක. මේ tr. හරිද? දැන් අපි හදාගත්ත එලිමන්ට් එකට ක්ලාස් එකක් සෙට් කරමු. අපිට පුළුවන් එලිමන්ට් එකේ නම එහෙම නැත්නම් අපේ variable එකේ නම .class name කියලා දීලා අපිට අවශ්‍ය ක්ලාස් එක දෙන්න. මම දෙන එකට item කියලා ක්ලාස් name එක. හරිද? ඊළඟට දැන් අපේ මේ tr එලිමන්ට් එකක් ඇතුලේ නෝට් එකකට අදාළව මේ tr එලිමන්ට් එකක් ඇතුලේ ප්‍රධාන td එලිමන්ට් තුනක් තියෙනවා. පළවෙනි td එලිමන්ට් එකේ නෝට් එකේ ටයිටල් එක සහ බොඩි එක තියෙනවා. දෙවෙනි td එලිමන්ට් එකේ view button එක තියෙනවා. තුන්වෙනි td එලිමන්ට් එකේ delete button එක තියෙනවා. හරිද? දැන් අපි පළවෙනි td එලිමන්ට් එක හදාගමු. මම කමෙන්ට් එකක් දානවා new td for title and body. හරිද? ඊට පස්සේ මම මෙතන variable එකක් හදනවා td1 කියලා. ඊට පස්සේ මම දෙනවා document.create element td කියලා. ඊට පස්සේ මේ හදාගත්ත අපේ td1 කියන td එලිමන්ට් එකට මම append කරගන්නවා අපේ note title එක. හරිද? ඒ කියන්නේ මේ note title එකට අදාළ input element එකේ තියෙන value එක මම මේ td1 කියන අපේ td element එකේ text එක විදිහට set කරගන්නවා. document.create text note in title.value. හරි. ඊට පස්සේ මම වෙනම තව span element එකක් හදාගන්නවා. මොකද ඒ span element එකේ තමයි අපි අපේ note body එක store කරගන්නේ. මම variable එකක් හදනවා span කියලා. ඊට පස්සේ දෙනවා මම document.create element span. ඊට පස්සේ මේ span element එකට මම class එකක් දෙනවා note dash body කියලා. ඊට පස්සේ මේ span element එකට මම append කරනවා අපේ මේ span element එකට store කරගන්න අවශ්‍ය අපේ node body එක. ඒක මම කරන්නේ document.create text node. ඊට පස්සේ මම දෙනවා nbody.value කියලා. හරිද? ඉතින් අපි දැන් span element එකක් හදලා ඒකට node එකේ body එකත් append කරගත්තා. ඒ වගේම අපේ td element එකට අපි අපේ node title එකත් append කරගෙන තියෙනවා. හරිද? දැන් මේ span element එක තියෙන්නේ මේ හදාගත්ත span element එක add වෙන්න ඕනෙත් append වෙන්න ඕනෙත් අපේ මේ td element එකටම තමයි. දැන් අපි මේ හදාගත්ත span element එක අපේ td element එකට append කරගමු. td1.append child span. හරි. දැන් මම console.log එකක් දාලා මේ td1 කියන අපේ td element එක print කරොත්. හරිද? ඔන්න මම browser එක refresh කරනවා. ඊට පස්සේ inspect යන් අපි ඊළඟ මම මෙතනට මොන හරි values ටිකක් දෙන්න. ඊට පස්සේ save button එක click කරාම අපිට මේ විදිහට td element එක print වෙනවා. ඊට පස්සේ බලන්න පුළුවන් ඔයාලට මේකේ td element එකේ text එක විදිහට මෙන්න මේ title එක තියෙනවා. ඒ වගේම ඒ td element එක ඇතුලේ span element එකක් තියෙනවා. ඒකට අපි දීපු අර node body කියන class එකේ හැමම තියෙනවා. ඒ වගේම මේ span element එකේ text එක විදිහට අපේ මෙන්න මේ node body එක තියෙනවා. පැහැදිලිද? ඉතින් ඔයාලට මේ විදිහට කැමති තරමක් elements හදා ගන්න පුළුවන්. ඒ elements වල classes set කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් JavaScript වලදී. හරි. දැන් අපි අපේ tr element එක එහෙම නැත්නම් අපේ මේ note එකේ පළවෙනි td element එක. ඒ කියන්නේ note එකේ title එක සහ body එක store වෙන, body එක save වෙන td element එක අපි දැන් හදාගෙන ඉවරයි. පළවෙනි td element එක හදාගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේ view button එකට සහ delete button එකට අදාළ td elements හදාගන්න. අපි දැන් ඒවත් කරමු. new td for
view. හරිද? ඊට පස්සේ මම variable එකක් හදනවා td2 කියලා. document.create element td. ඊට පස්සේ මම මේ අපේ td2 කියන අපේ මේ td element එකට class එකක් දෙනවා. අපි මේ class එක විදිහට දෙන්නේ මෙන්න මේක. මේ ඉතින් අපි මෙතනදි දුන්නේ මේ view button එකට අදාළ td element එකට class එකක්. ඒ වගේම delete button එකට අදාළ td element එකට දෙන්න ඕන class එක තමයි මේ තියෙන්නේ. හරිද? අපි දැන් මෙතනට දෙන්නේ bt cell v කියලා. හරිද? මේක තමයි අපේ view button එකට අදාළ td element එකේ class එක. හරිද? ඊට පස්සේ අපි බටන් එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒකට මම variable එකක් හදනවා btn1 කියලා. ඊට පස්සේ document.create element button. ඊට පස්සේ අපි මේ බටන් එකට text එකක් දෙන්න ඕනේ. බටන් එකේ text එක දෙන්න ඕනේ. btn1.append child. ඊට පස්සේ document.create text note අපි දෙනවා view කියලා. මේක තමයි අපේ view button එකේ text එක. හරිද? ඊට පස්සේ අපේ මේ button එකට අපි id එකක් set කරන්න ඕනේ. ඉතින් ඒකට මම දෙනවා btn1.setAttribute කියලා. ඊට පස්සේ අපි id එකක් set කරනවා. ඒ id එකේ නම විදිහට මම දෙන්නේ vw කියලා. මේ id එකේ නම විදිහට මම දෙන්නේ vw කියලා. හරි. ඊට පස්සේ මේ හදාගත්ත btn1 කියන අපේ බටන් එක අපේ මේ td2 කියන view button එකට අදාළ td element එකට append කරගන්න. btn1. හරිද? ඔන්න අපි දැන් view button එකට අදාළ td element එකක් හදාගත්තා. අපි දැන් ඒක print කරලා බලමු. ඔන්න browser එක refresh කරා. මෙතන බලන්න පුළුවන් අපේ td2 element එක. එතකොට ඒකේ බලන්න අපි දීපු අර class එක තියෙනවා bt cell v කියන. ඒ වගේ මේ td එක ඇතුලේ button element එකක් තියෙනවා. ඒකට අපි දීපු අර vw කියන id එක තියෙනවා. ඒ වගේම button එකේ text එක විදියට view කියලා තියෙනවා. පැහැදිලිද? ඉතින් මේ විදිහටම අපිට පුළුවන් අපේ delete button එකක් හදාගන්න. හරිද? delete button එකට අදාළ td element එකක් හදාගන්න. මම මෙතනට දෙන්න new td for delete කියලා. මම අරකම තමයි copy කරලා ගත්තේ. හොඳයි. අපේ view button එකට අදාළ td එකම තමයි copy කරලා ගත්තේ මෙතනට. හරිද? මෙතන මම දෙනවා new td for delete කියලා. මෙතනට මම td3 කියලා දෙනවා. ඊට පස්සේ අපේ මේ td3 කියන element එකට අපි class එකක් add කරනවා bt cell d කියලා. හරිද? ඊට පස්සේ මේකට button එකක් අපි හදා ගන්නවා. ඒකට මම දෙනවා variable name එක විදිහට btn2 කියලා. ඊට පස්සේ ඒ button එකේ text එක විදිහට මම දෙනවා delete කියලා. ඊට පස්සේ button එකට id එකක් අපි දෙනවා del කියලා. ඒ වගේම මේ හදාගත්ත බටන් එක අපි td3 කියන අපේ එලිමන්ට් එකට append කරගන්න. හරිද? දැන් අපි td3 කියන එලිමන්ට් එකත් print කරලා බැලුවා. ඔන්න මම browser එක refresh කරා. ඔන්න save කරා. මෙතන අවුලක් තියෙනවා btn3 btn2 එන්න ඕනේ මෙතනට නේ. මෙතනට එන්න ඕනේ btn2 කියලා. ඔන්න මම browser එක refresh කරනවා. අපි දැන් save කරාට පස්සේ අපිට මේ විදිහට අපේ td3 element එක print වෙනවා. ඒකේ බලන්න අපි අර දීපු class එක තියෙනවා bt cell d කියලා. ඒ වගේ මේ td element එක ඇතුලේ button element එකක් තියෙනවා. ඒකේ id එක විදිහට del කියලා id එකක් තියෙනවා. ඒ වගේ මේ button element එකේ text එක විදිහට delete කියලා text එකකුත් තියෙනවා. ඉතින් මේ විදිහට අපිට කැමති තරමක් elements හදන්න පුළුවන් JavaScript පාවිච්චි කරලා ඊට පස්සේ elements වලට classes දෙන්න පුළුවන් වෙනත් attributes set කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හරි. දැන් අපි අපේ මේ tr element එක කියන්නේ අපේ note එකට අදාළ tr element එකේ තියෙන්න ඕන ප්‍රධාන td element තුනම හදාගෙන ඉවරයි. දැන් ඒ td element තුන අපේ මේ tr element එකට අපි append කරගමු. හරිද? tr element එක තමයි එතකොට අපේ ප්‍රධාන සම්පූර්ණ note එක. හරිද? ඔන්න මම comment එකක් දානවා. add all tds to tr. ඊට පස්සේ මම දෙන්නේ tr.append child td1. ඉතින් මේ විදිහට අනිත් td element දෙකත් මම අපේ tr element එකට append කරගන්න. හරි. ඊට පස්සේ අපි tr element එක print කරලා බලමු. ඔන්න මම browser එක refresh කරා.
මෙන්න තියෙනවා අපේ tr එලිමන්ට් එක. ඒකේ අර අපි දීපු ක්ලාස් එකේ ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුලේ td එලිමන්ට් තුනක් තියෙනවා. පළවෙනි td එලිමන්ට් එකේ node title එක තියෙනවා. ඒ වගේම ඒ td එලිමන්ට් එක ඇතුලේ span tag එකක් එක්ක ඒ span tag එක ඇතුලේ node එකේ body එකක් තියෙනවා. දෙවෙනි td එලිමන්ට් එකේ අපේ view button එක තියෙනවා. තුන්වෙනි td එලිමන්ට් එකේ අපේ delete button එක තියෙනවා. හරිනේ. ඉතින් ওই විදිහට අපි ඔන්න අපේ new node එකට අදාළව tr එලිමන්ට් එකක් හදාගත්තා. පැහැදිලිද? දැන් අපි මේ හදාගත්ත මේ tr එලිමන්ට් එක අපේ මේ table එකට append කරගන්න ඕන. හරිද? ඉතින් ඒකට කලින් අපි මේ අපේ මේ table එකේ තියෙන dummy nodes ටික delete කරගමු. ඒ ටික අපිට දැන් වැඩක් නැහැ. මම ඒ ටික මෙන්න මේ විදිහට delete කරගන්න. හරිද? මොන දැන් browser එක refresh කරලා එතකොට ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපේ මේ අලුත් node එක එහෙම නැත්නම් අලුතෙන් හදාගත්ත tr එක හරිද? tr element එක මේ table එකට append කරගන්න කලින් අපිට තව variables කීපයක් හදාගන්නත් තියෙනවා. අපි දැන් මේ variables කීපය හදාගමු. ඉතින් මුලින්ම මම කරන්නේ අපේ මේ table එක තියෙනවනේ. හරිද? අපේ මේ table එක select කරගන්න එක. හරිද? මෙන්න මේ table එක. හරිද? ඒකේ ID එක තමයි items කියලා කියන්නේ. ඒක තමයි මම මුලින්ම select කරගන්නේ. මම මෙන්න මෙතනින් variable එකක් හදනවා items කියලා. ඊට පස්සේ මම දෙනවා document.get element by id. ඊට පස්සේ id එක විදිහට මම items කියලා දෙනවා. හරිද? ඔන්න අපි අපේ table එක actual table එක select කරගත්තා. හරිද? ඊට පස්සේ මම තව variables දෙකක් හදනවා. හරිද? මම මෙතන හදනවා variable එකක් node count කියලා. හරිද? මේ variable එකේ තමයි අපේ table එකේ තියෙන සම්පූර්ණ node count එක store වෙන්නේ. මම මේකේ initial value එක විදිහට බිංදුව කියලා දෙනවා. ඊළඟට මම තව variable එකක් හදනවා new node කියලා. මේ variable එක තමයි අපි පාවිච්චි කරන්නේ අපේ new node එක store කරගන්න. හරිද? හැමතිස්සෙම new node එක store වෙන්නේ මෙන්න මේ new node කියන variable එකේ. හරිද? එතකොට මම මේ console.log එක මෙතනින් දැන් අයින් කරන්න. ඊට පස්සේ දැන් අපි මෙතන අපේ tr element එක හදාගත්තනේ. අපේ node එකට අදාළ element එක දැන් සම්පූර්ණයෙන්ම හදාගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ node එක දැන් හදලා ඉවරයි. ඇත්තටම node එක construct කරගෙන ඉවරයි. දැන් මම කරන්නේ මෙහෙම comment එකක් දාන්න. increment node count. හරිද? දැන් node එක අපි construct කරන් ඉවරනේ. ඒ කියන්නේ ඒකේ tr element එක node එකට අදාළව tr element එක අපි දැන් හදාගෙන ඉවරයි. ඒ නිසා මට පුළුවන් දැන් අපේ node count එක වැඩි කරන්න. හරිද? node count එක තියෙන ගානෙන් මම එකක් වැඩි කරනවා. හරිද? ඒ කියන්නේ දැන් node count එක තියෙන්නේ බිංදුව නම් ඒක මම එකකින් වැඩි කරනවා. හරිද? මේ විදිහට මෙන්න මේ line එකෙන් හැමතිස්සෙම node count එක එකකින් වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ මම කරන්නේ අපේ මේ tr element එක කියන්නේ මේ tr කියන්නේ අපේ අලුත් node එකනේ. හරිද? මේ අපි add කරන්න යන node එක. හරිද? එතකොට මේක මම අපේ new node කියන variable එකට assign කරනවා. මම comment එකක් දානවා set new node කියලා. ඊට පස්සේ අපේ new node variable එකට මම අපේ මේ tr කියන element එක assign කරනවා. එහෙම නැත්නම් අපේ අලුත් node එක assign කරනවා. හරිද? ඊට පස්සේ මම අපේ මේ node එක අපේ මේ new node එක වෙනම function එකක් පාවිච්චි කරලා අපේ මේ table එකට append කරගන්නවා. මම වෙනම function එකක් හදනවා update table කියලා. හරිද? ඒ function එක මම තාම හැදුවේ නැහැ. ඉතින් දැන් මෙතනදි මම ඊළඟට කරන්නේ අපේ ඒ update table කියන function එකට මෙතනින් call කර. හරිද? එතකොට මම මෙතන comment එකක් දෙන්නම් මෙහෙම. add or update the node of the table. හරිද? table එකට node එකක් add කරන්න හෝ update කරන්න තමයි අපි මේ update table function එක පාවිච්චි කරන්නේ. හරිද? එතකොට ඔන්න දැන් මම update table function එක මෙතනින් call කරා. අපි දැන් ඊළඟට අපේ update table function එක ඇත්තටම define කරගමු. මේ function එක පාවිච්චි කරලා තමයි අපි අපේ මේ new node එක මේ table එකට ඇත්තටම append කරගන්නේ. ඒ වගේම අපි මේ function එක පාවිච්චි කරලා තව දේවල් කිහිපයකුත් කරගන්න. හරිද? අපි දැන් අපේ මේ update table කියන function එක මෙන්න මෙතනින් define කරගමු. හරිද? මම මෙතනට comment එකක් දානවා update table කියලා. ඊට පස්සේ අපි මේ විදිහට අපේ update table function එක define කරගමු මෙතන. මේ function එක ඇතුලේ මුලින්ම මම comment එකක් දානවා display the table when nodes
get added. හරිද? මම මුලින්ම කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? මම මුලින්ම මේ update table method එක එහෙම නැත්නම් මේ function එක පාවිච්චි කරලා කරන්නේ අපේ මේ table එකේ notes තියෙනවා නම් මේ table එක display කරනවා නැත්නම් මේ table එක hide කරනවා. ඔක තමයි මම මුලින්ම කරන්නේ. හරිද? මොකද notes නැතුව ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකදී දැන් මේ table එකේ notes නැහැනේ. මේ table එකේ මුකුත් rows නැහැ, records නැහැ, notes මුකුත් නැහැ. එතකොට මේ table එකේ headings ටික විතරනේ මෙතන තියෙන්නේ. එතකොට මෙහෙම තියෙන එක කැතයි. ඒ නිසා notes නැත්තම් මේ table එක අපි hide කරලා තිනවා. notes add වෙනවත් එක තමයි මේ table එක display වෙන්නේ. හරිද? එතකොට මේ table එකට අදාළ සම්පූර්ණ div එකම තමයි අපි ඒ විදිහට display කරන්නේ සහ hide කරන්නේ. ඒ නිසා මේ සම්පූර්ණ div එකම අපි select කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ තියන්නේ අපේ ඒ div එක. ඒකේ ID එක තමයි මෙන්න මේක. tbl-div. හරි. අපි දැන් variable එකක් හදමු මෙන්න මෙතනින්. table div කියලා. ඊට පස්සේ ඒකට අපි store කරගමු අපේ මේ table එකට අදාළ සම්පූර්ණ div එක. හරිද? ඒ සම්පූර්ණ div element එක අපි මේ විදිහට store කරගමු. හරිද? ඔන්න දැන් අපි අපේ මේ table එකට අදාළ සම්පූර්ණ div එකත් select කරගත්තා. හරිද? දැන් මේක ඇතුලේ මේ update table function එක ඇතුලේ අපි if එකක් දාලා මෙහෙම දෙන්න. if මම condition එක විදිහට දෙනවා not count greater than 0. ඒ කියන්නේ not count එක බිඳුවට වඩා විශාල නම්. හරිද? මම කියවනේ note count එක කියලා අපේ මේ table එකේ තියෙන note ගාන තියෙන්නේ. හැමතිස්සෙම note table එකේ notes කීයක් තියෙනවද කියලා store කරලා තියෙන්නේ අපේ මේ note count කියන variable එකේ. එතකොට මේ note count කියන variable එක update වෙනකොට ඉඳ මෙන්න මෙතනින් අපි අලුත් note එකක් add කරපු ගමන්, ඒ කියන්නේ අලුත් note එක අපි construct කරපු ගමන්, ඒ කියන්නේ අලුත් tr එක අපි construct කරපු ගමන් අපේ note count variable එක එකකින් වැඩි වෙනවා. හරිද? එතකොට මේ update වීමක් මෙතනින් සිද්ධ වෙනවා. note count variable එකේ update වීමක් මෙතනින් සිද්ධ වෙනවා. හරිද? ඊට පස්සේ new note එක විදිහට මේ හදාගත්ත tr එක set කරලා ඊට පස්සේ තමයි update table function එක call කරන්නේ. එතකොට මෙතන අපි note count එක බිඳුවට වඩා විශාලද කියලා බලනවා. බලලා බිඳුවට වඩා විශාල නම් මම දෙනවා අපේ මේ table එකට අදාළ සම්පූර්ණ div එකේ display property එක default විදිහට set වෙන්න කියලා. අපේ මේ display property එකේ value එක default විදිහට set වෙන්න කියලා. ඒක මම මෙන්න මෙහෙමයි දෙන්නේ. හරිද? මේ කියන්නේ none කියලාවත්, display none කියලාවත්, display flex කියලාවත්, inline කියලාවත්, block කියලාවත් නෙමෙයි. මේ කියන්නේ default විදිහට display property එකේ value එක set වෙන්න කියලා. ඕක තමයි සරලම කතන්දරේ මේක. හරිද? මේක ගැන ඔයාලට වැඩිපුර හොයන්න පුළුවන් කැමති නම් ඉන්ටර්නෙට් එකේදී මම මේක ගැන deeply මෙතන කතා කරන්න යන්නේ නැහැ. හරි. ඊළඟට else part එකේදී. හරිද? ඒ කියන්නේ note count එක බිඳුව හෝ බිඳුවට වඩා කුඩා නම් අපේ table එකට අදාළ සම්පූර්ණ div එක මොකක්ද වෙන්න ඕනේ? hide වෙන්න ඕනේ. ඒක තමයි දැන් මම දෙන්නේ. එහෙනම් මම මෙතන දෙනවා display none කියලා. හරි. note count එක බිඳුවට වඩා වැඩි නම් table එක display වෙනවා. ඒකයි මෙතනින් වෙන්නේ. හරිද? note count එක බිඳුවට වඩා කුඩා නම්, බිඳුව හෝ බිඳුවට වඩා කුඩා නම් table එකට අදාළ සම්පූර්ණ div එක hide වෙනවා. පැහැදිලිද? හරි. දැන් අපේ page එක reload වෙනවත් එක්කම මේ update table function එක call වෙලා note count එකත් එක්ක මේ table එක display වෙන එක සහ hide වෙන එක තීරණය වෙනවා නම් ඒක හොඳයිනේ. ඒ නිසා අපිට ඒ වැඩේ කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මම මේ events යටතේ මෙහෙම comment එකක් දානවා. for page loads කියලා. ඊට පස්සේ මම window.onload කියලා දෙනවා. අපි මෙතන මේ onload method එකට අදාළව මේ document එක මේ window එකේ onload method එකට අදාළව අපි අපේ update table function එක call කරනවා. හරිද? එතකොට මේ page එක load වෙනවත් එක්කම මේ window එක load වෙනවත් එක්කම මේ method එක මේ function එක call වෙලා මෙන්න මේ condition එකේ විදිහට මේ condition මෙන්න මේ if else දෙකේ විදිහට වැඩේ සිද්ධ වෙනවා. හරිද? එතකොට note count එක බිඳුවට වඩා විශාල නම් table එක display වෙනවා. හරිද? note count එක බිඳුවට වඩා බිඳුව හෝ බිඳුවට වඩා කුඩා නම් table එක hide වෙලාම තියෙනවා. හරිද? දැන් එතකොට page එක load වෙනවත් එක්කම note count එක කීයද? note count එක බිඳුවනේ. ඒ කියන්නේ මේ else part එක තමයි execute වෙන්නේ. ඒ කියන්නේ table එක අපිට display වෙන්නේ නැහැ. ඔන්න මම refresh කරනවා. එතකොට බලන්න පුළුවන් අපිට. දැක්කනේ අපේ මේ table එක එහෙම නැත්නම් table එකට අදාළ සම්පූර්ණ div එකම අපිට දැන් hide වෙලා තියෙනවා. පැහැදිලිද? දැන් මම මෙතන මේ note count එක කරොත් ඔයාලට බලන්න පුළුවන් page එක reload වෙනවත් එක්කම අපේ table එකට අදාළ සම්පූර්ණ div එකම අපිට මෙතන display වෙන්න තියෙනවා. හරිද? අපිට සම්පූර්ණ table එකේ div එකම මෙතන බලා ගන්න පුළුවන්.
හරි. ඉතින් දැන් ටේබල් එක ඩිස්ප්ලේ වෙනවත් එක්කම ඒ කියන්නේ නෝට් කවුන්ට් එක බිඳුවට වඩා විශාල වෙනකොට ටේබල් එක ඩිස්ප්ලේ වෙනවත් එක්කම අපිට පුළුවන් අපේ මේ ටේබල් එකට අපේ අර හදාගත්ත නිව් නෝට් එක ඇපෙන්ඩ් කරගන්න. හරිද? ඉතින් ඒකට අපි මේ ටේබල් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඒක අපි සිලෙක්ට් කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ. අපි සිලෙක්ට් කරගෙන තියෙන්නේ මෙතන මේ තියෙන අපේ ටේබල් එක. මේක තමයි අපේ ඇක්චුවල් ටේබල් එක. හරිද? ඒ කියන්නේ මේක. හරිද? මෙන්න මේකට අපි දැන් append කරගන්නවා අපේ අර new note එක. ඒක කරගන්නේ items.append child new note. පැහැදිලි? ඔන්න මම browser එක refresh කරා. දැන් notes මුකුත් අපේ මේ table එකේ නැති නිසා table එක display වෙන්නේ නැහැ. මොකද note count එක 0. හරිද? ඔන්න මම දැන් අලුතෙන් note එකක් මෙතනට add කරන්න යන්නේ. save button එක click කරනවා. click කරාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙතනින් අපේ අලුත් note එක construct වෙනවා. tr element හැදෙනවා, td element හැදෙනවා, span element, button element හැදිලා note එක construct වෙලා ඊට පස්සේ note count එක එකකින් වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් note එකක්වත් තිබුණේ නැති නිසා දැන් note එක කී note count එක කීයද? 1යි. කලින් බිඳුවනේ note count එක. දැන් 1යි. ඊට පස්සේ new note එක විදිහට මේ හැදිච්ච tr එක sign වෙනවා. ඊට පස්සේ update table function එක call වෙනවා. එතකොට update table function එක ඇතුලේ බලමු බලනවා note count එක බිඳුවට වඩා විශාලද කියලා. විශාලනේ. ඒ note count එක දැන් 1යි. ඒක නිසා table එක display වෙනවා. ඒකම අපේ table එකට අපේ මේ new note එක append වෙනවා. ඒ append වෙච්ච note එක තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? ඔන්න ඕක තමයි සිද්ධ වුනේ. හරිද? ඉතින් මේ විදිහට අපිට කැමති තරමක් notes අපිට add කරන්න පුළුවන්. හරිද? කැමති තරමක් notes add කරන්න පුළුවන්. අපේ අර validation part එකත් වැඩ කරනවා. දැක්කනේ මම මේ title එක empty කරලා තීදි save කරන්න. එතකොට අපිට කියනවා please fill all fields කියලා alert එකක් එනවා. ඉතින් අපි මේ දෙකම empty දීද්දිත් අපිට ඒ alert එකම එනවා. ඉතින් මේ දෙකම fill කරන්න ඕනේ. අපේ note එක මේ table එකට append වෙන්න නම්. පැහැදිලිද? ඉතින් මේ විදිහට ඔයාලට කැමති තරමක් notes දැන් save කරගන්න පුළුවන්, append කරගන්න පුළුවන් මේ table එකට. හරි. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි මෙතනට දැන් අලුතෙන් note එකක් add කරනකොට හරිද? අපි මෙතන දැන් අලුතෙන් note එකක් add කරනකොට මේ save වෙන note එක එහෙම නැත්නම් මේ add වෙන note එක මේ table එකට add වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ note එකේ title එකත් මෙතනම තියෙනවා. ඒ වගේම මේ note එකේ body එකත් මෙතනම තියෙනවා. එතකොට එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ අපේ මේ span tag එකේනේ note එකේ body එක අපි store කරගන්නේ. හරිද? span tag එකේ text එක විදිහට තමයි අපි note එකේ body එක store කරගන්නේ. එතකොට span tag එක මෙතන display වෙනවා. ඒක අපි hide කරගන්න ඕනේ. ඉතින් ඒක අපිට hide කරන්න පුළුවන් අපේ CSS file එක ඇතුලේ පොඩි rule එකක් ලියලා. ඉතින් අපි මෙන්න මෙතනට යන් අපේ table එක යටතට ගිහිල්ලා අපි මෙන්න මෙතන මේ විදිහට ලියමු. container ඊට පස්සේ table ඊට පස්සේ අපේ span tag එකට අපි දුන්නා class එකක්. අපි බලමු මොකක්ද කියලා. මෙතන node body කියන class එක. හරිද? එතකොට අපි මෙතනට දෙනවා .node body. මේක මම දෙනවා display none කියලා. by default display none කියලා. හරිද? එතකොට ඔන්න මම browser එක refresh කරනවා. එතකොට අපි note එකක් මෙතනට add කරනකොට ඔයාලට බලන්න පුළුවන් අපේ note එකේ title එක විතරයි මෙතන display වෙන්නේ. span tag එක ඇතුලේ span tag එකේ text එක විදිහට මේක set වෙනවා. මේ node body එක set වෙනවා. හැබැයි ඒක මෙතන display වෙන්නේ නැහැ. හරිද? එතකොට අපිට ලස්සනට මෙතන title එක විතරක් බලා ගන්න පුළුවන්. මොකද අපි span tag එක මෙතනින් hidden කරලා තියෙනවා. පැහැදිලිද? අපි දැන් අපේ මේ note tab එකේ search feature එක implement කරමු. ඉතින් ඒකට මුලින්ම මම කරන්නේ අපේ මේ search field එක select කරගන්න එක. ඉතින් මම මෙතන variable එකක් හදනවා search කියලා. ඊට පස්සේ ඒකට මම store කරගන්නවා අපේ මේ search element එක. එහෙම නැත්නම් අපේ search field එක. ඉතින් අපේ මේ search field එකේ ID එක අපි බලමු අපේ HTML file එක ඇතුළට ගිහිල්ලා මේ තියෙන්නේ අපේ search field එකේ ID එක. ඉතින් ඒක මම copy කරගන්නවා. copy කරගෙන මෙතන paste කරගන්න. ඊට පස්සේ මම මේ search field එකට අදාළව මේ search element එකට අදාළව මෙතන event list එකකුත් add කරගන්නවා. ඉතින් මම comment එකක් දානවා මුලින්ම for search කියලා. ඊට පස්සේ මම අපේ search element එකට අදාළව event list එකක් මෙතන add කරගන්නවා. event එක විදිහට අපි දෙන්නේ key up කියන event එක. key up event එක කියන්නේ මෙන්න මේ වගේ event එකක්. දැන් උදාහරණයක් විදිහට අපි key එකක් press කරනකොට, ඒ කියන්නේ key එකක් press කරනකොට key down කියන event එක trigger වෙනවා.
ඒ වගේම key press කියන event එකක් trigger වෙනවා. හැබැයි අපි key එක press කරලා අතහැරියට පස්සේ තමයි අපේ මේ key up කියන event එක trigger වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ හැම key up එකකදීම මෙන්න මේ search nodes කියන function එක call වෙන්න කියලා තමයි මේ කියන්නේ. හරිද? අපි දැන් අපේ මේ search nodes කියන function එක implement කරගමු. ඒ function එක define කරගමු. මම මෙන්න මෙතනින් comment එකක් දානවා search nodes කියලා. දාලා අපි මෙතන අපේ මේ search nodes කියන function එක define කරගමු. මේකට මම event parameter එකක් දෙනවා. ඉතින් මුලින්ම මේ function එක ඇතුලේ මම මෙන්න මේ විදිහට comment එකක් දානවා. මම දානවා text to lower case කියලා. මම මුලින්ම කරන්නේ මේ search field එක මේ search field එකට enter කරන input එක lower case කරලා variable එකකට store කරගන්න එක. මම variable එකක් හදනවා search text කියලා. ඊට පස්සේ මම ඒකට assign කරගන්නවා මෙන්න මෙහෙම. මම දෙනවා e.target. e.target කියන්නේ අපේ මේ search field එක. මොකද අපි search field එක අදාළ කරගෙනනේ event listener එකක් add කරේ. එතකොට e.target කියන්නේ කෙලින්ම අපේ මේ search field එක. හරිද? එතකොට e.target.value. එතකොට මේ search field මේ කියන්නේ මේ search field එකේ තියෙන value එක. හරිද? ඊට පස්සේ මම මෙන්න මේ value එක to lower case කියන inbuilt function එක පාවිච්චි කරලා lower case කරගන්නවා. ඒ කියන්නේ simple කරගන්න. ඒක මම store කරගන්නවා අපේ search text කියන variable එකේ. දැන් මම console.log එකක් දාලා අපේ මේ search text කියන variable එක print කරොත් මම මේකේ inspect එකට යන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. ඔන්න මම refresh කරනවා browser එක. refresh කරලා මේ search field එකේ මම මෙහෙම type කරනවා. එතකොට බලන්න පුළුවන් දැක්කනේ. අපේ මේ search text කියන variable එකෙන් අපිට මෙන්න මේ විදිහට output එකක් console එකේ බලා ගන්න පුළුවන්. හරිද? ඒ output එක හැදලා තින්නේ කොහොමද? අපි මේ search field එකේ type කරපු input එකේ. මම දැන් මේ search field එකේ capital මොනවා හරි type කරත් ඒවා අපිට simple විදිහට තමයි අපේ මේ console එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. මොකද අපි මේ input එක search field එකේ දෙන input එක අපි lower case කරලා තමයි තියෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මම මෙන්න මේ console එක අයින් කරලා තව comment එකක් දානවා මෙතනට get list කියලා. දැන් මම කරන්නේ අපේ මේ note app එකේ මේ වෙද්දි note app එකේ මේ වෙද්දි note table එකේ කියන්නේ අපේ notes තියෙන table එකේ තියෙන notes ටික මම ලබා ගන්න එක. හරිද? එතකොට මම මෙතනට variable එකක් හදනවා list කියලා. එතකොට මම මෙහෙමයි කරන්නේ. දැන් අපි දැනටමත් අපේ actual table එක select කරන්න තියෙන්නේ. ඒක තමයි මෙන්න මේක. හරිද? මේ items කියන්නේ ඒක. එතකොට මම දෙනවා මෙතනට items.getElements by class name කියලා. ඊට පස්සේ මම මෙතනට class name එක විදිහට item කියලා දෙනවා. එතකොට මේ item කියන class name එක ඔයාට මතක ඇති අපි දුන්නා අපේ අලුත් note එක අපි construct කරනකොට. ඒ කියන්නේ අලුත් note එකට අදාළව අපි elements construct කරනකොට tr element එකක් හැදුවනේ මුලින්ම. අන්නේ tr element එකට අපි දුන්න class name එක item කියලා. එතකොට මේ හැම note එකකටම මේ note app එකේ table එකට append වෙන හැම note එකක්ම append වෙන්නේ tr element විදිහට. එතකොට ඒ හැම note එකකම tr element එකේ මෙන්න මේ item කියන class එක තියෙනවා. හරිද? එතකොට අපේ මේ table එකේ තියෙන item කියන class එක තියෙන elements ටික අපිට දැන් select කරගන්න පුළුවන්. item කියන class එකේ තියෙන tr elements ටික අපිට දැන් select කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට ඒ ටික ගිහිල්ලා මෙන්න මේ list කියන variable එකේ store වෙනවා. දැන් අපි මේ list කියන variable එක print කරලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. ඔන්න මම ආයි browser එක refresh කරලා මේකට sample notes කිහිපයක් add කරලා මම ඔයගලන්ට පෙන්නන්නම් මෙහෙම මේ search field එකේ මම මොනවා හරි type කරනවා. එතකොට දැක්කනේ අපේ list variable එක print වෙනවා. එතකොට බලන්න මේ list variable එක මොකක්ද කියලා. මේක ඇවිල්ලා HTML collection එක. එතකොට මේක ඇතුලේ තියෙන්නේ අපේ මේ table එකේ තියෙන මොනවද මේ table එකේ තියෙන අපේ notes ටික. හරිද? මේ විදිහට අපිට notes ටික බලා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා HTML collection එක. පැහැදිලිද? array එකක් නෙමෙයි. අපි දැන් කරන්න ඕනේ අපිට දැන් මේ list එකේ මේ HTML collection එකෙන් අපිට ලොකු දෙයක් කරන්න බෑ මෙතනදී. ඒ නිසා අපිට පුළුවන් මේ HTML collection එක මුලින්ම array එකකට convert කරගන්න. ඉතින් මම මෙතන console.log එක අයින් කරලා comment එකක් දානවා convert to an array කියලා. දාලා මම මෙතන variable එකක් හදනවා list arr කියලා. ඊට පස්සේ මම දෙනවා array.from
මෙන්න මේ from කියන method එකට මේ from කියන function එකට මම මේ argument එකක් විදියට අපේ මේ list එක pass කරනවා. එතකොට අපිට මෙන්න මේ HTML collection එක array එකක් බවට convert කරගන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපි මේ list arr කියන එහෙම නැත්නම් මේ list arr කියන variable එක print කරොත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මොකක්ද? අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ array එකක්. ඔන්න මං sample notes ටිකක් add කරනවා මෙතනට. ඊට පස්සේ මම මේ search field එකේ මොනවා හරි type කරපු ගමන් දැක්කනේ. ඔන්න අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මොකක්ද? මේ list arr කියන්නේ මොකක්ද? මේක ඇවිල්ලා දැන් array එකක්. පැහැදිලිද? හරිද? ඔන්න අපි දැන් අපේ HTML collection එක list කියන HTML collection එක අපි array එකක් බවට convert කරගත්තා. පැහැදිලිද? දැන් ඔයගලන්ට තේරෙනවා ඇති අපේ මේ list arr කියන array එකේ තියෙන්නේ මේ අපේ table එකේ තියෙන nodes ටිකම තමයි කියලා. උදාහරණයක් විදිහට මම මේ array එකේ තියෙන එක් element එක උඩට mouse එක අරන් ගියොත් ඊට අදාළ note එක එහෙම නැත්නම් ඊට අදාළ tr element එක අපේ මේ table එකෙත් highlight වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් මම කරන්න යන්නේ අපේ මේ එක් note එකට අදාළව එහෙම නැත්නම් එක් tr element එකට අදාළව note title එක අරගෙන ඒක අපේ මේ search text එකත් එක්ක compare කරලා එහෙම නැත්නම් match කරලා ඒ දෙක ගැලපෙනවා නම් ඒ ගැලපෙන ඒ match වෙන note එක හෝ කීපය මෙතන display කරන එක. එකක්වත් match වෙන්නේ නැත්නම් එකක්වත් ගැලපෙන්නේ නැත්නම් අපිට කිසිම එකක් මෙතනට display කරන්න අවශ්‍ය නැහැ. හරි. මම දැන් මෙතන අපේ මේ array එකට for each method එක apply කරනවා. එතකොට for each method එක පාවිච්චි කරලා අපිට පුළුවන් යම් කිසි array එකක තියෙන හැම element එකකටම අදාළව මොනවා හරි function එකක් එහෙම නැත්නම් process එකක් execute කරගන්න. මම දැන් මේක ඇතුලේ anonymous function එකක් දෙනවා. anonymous functions කියලා අපි සරලව හඳුන්වන්නේ නමක් නැති functions වලට. හරි. එතකොට මේ anonymous function එකට මම item කියලා parameter එකකුත් දෙනවා. එතකොට මේ item කියන parameter එක තමයි එක් iteration එකේදී මේ array එකේ එක් element එක represent කරන්නේ. උදාහරණයක් විදිහට අපි මේ item කියන parameter එක මෙතන print කරොත් ඔයාට මේ array එකේ තියෙන elements ටික ඔක්කොම print වෙනවා බලා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. මම දැන් මෙතනට ඔන්න comment එකක් දානවා get title කියලා. ඊට පස්සේ variable එකකුත් හදනවා note title කියලා. ඊට පස්සේ මේ variable එකට මම අපේ මේ note එකේ එහෙම නැත්නම් අපේ tr element එකේ එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් මේ item එකේ තියෙන note title එක assign කරගන්න. මම ඒක කරන්නේ item dot ඊළඟට මම දෙනවා first child කියලා. හරිද? එතකොට මේ first child කියන කතාව ආවේ මෙහෙමයි. මේ අපේ tr element වලට එහෙම නැත්නම් මේ note වලට ප්‍රධාන වශයෙන් child ලා 3 දෙනෙක් ඉන්නවා. මොනවද? ඒ තමයි මේ td element එක ඊළඟට මේ td element එක ඊළඟට මෙන්න මේ td element එක. මේ විදිහට td element තුනක් තියෙනවා ප්‍රධාන child ලා 3 විදිහට. එතකොට මේ තුනෙන් first child තමයි මෙන්න මෙයා. එතකොට මේ first child ගේ text content එක විදිහට තමයි අපේ මේ note එකේ title එක තියෙන්නේ. එතකොට අපිට දෙන්න පුළුවන් item.firstchild.text content කියන. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඒ අදාළ note එකේ එහෙම නැත්නම් item එකේ එහෙම නැත්නම් අපේ tr element එකේ note title එක අපේ මේ note title කියන variable එකට assign කරගන්න. ඊළඟට මම ඔන්න තව comment එකක් දානවා match කියලා. දැන් මම කරන්නේ අපේ මේ note title එක සහ search text එක match කරලා බලන එක. එහෙම නැත්නම් compare කරලා බලන එක. ඉතින් මම මෙතන if එකක් දාලා මුලින්ම මම කරන්නේ අපේ මේ note title එක lower case විදියට convert කරගන්න. මොකද අපේ මේ search text එකත් lower case නිසා. ඊළඟට මම index of කියන inbuilt function එක පාවිච්චි කරලා අපේ මේ search text එක අපේ මේ note title එකේ තියෙනවද කියලා බලනවා. මෙතන මේ search text එක අපේ මේ note title එකේ යම් කිසි තැනක appear වෙනවා නම් ඒ appear වෙන position එක මෙයා return කරනවා. හරිද? එතකොට මේ search text එක මේ note title එකේ කිසිම තැනක appear වෙන්නේ නැත්නම් මෙයා return කරන්නේ ඍණ එක කියලා. එතකොට මම මෙතනට මෙහෙම දෙනවා. මම දෙනවා not equal -1 කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම search text එක අපේ මේ note title එකේ තියෙනවා. ඒ කියන්නේ match වෙන notes තියෙනවා. එහෙනම් අපි මේ notes display කරන්න ඕනේ. කොහොමද කරන්නේ? අපි කරන්නේ අපේ notes වල display property එකේ value එක default විදියට set කරන එක. ඒක අපි කරන්නේ මෙහෙම. හරිද? එතකොට බැරි වෙලාවත් ඔන්න බැරි වෙලාවත් නෙමෙයි මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ search text එකට අදාළව අපේ notes මුකුත් නැත්තම්. හරිද? ඒ කියන්නේ ඍණ එක return වුණොත්. හරිද? ඍණ එක return වුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ අපේ මේ search text එකට match වෙන කිසිම note එකක් මේ table එකේ නැහැ. එහෙනම්
මේ ටේබල් එකේ තියෙන එක නෝට් එකක්වත් අපි ඩිස්ප්ලේ කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ඒව හයිඩ් කරන්න ඕනේ. ඒක අපි කරන්නේ කොහමද? අපි කරන්නේ අපේ මේ ඩිස්ප්ලේ ප්‍රොපර්ටි එක ඒ හැම නෝට් එකකටම අදාළ අපේ මේ ඩිස්ප්ලේ ප්‍රොපර්ටි එක අපි මොකද කරන්නේ? සෙට් කරනවා නන් විදිහට. හරිද? ඔන්න දැන් කිසි නෝට් එකක් ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඉතින් මේ process එක සිද්ධ වෙන්නේ for each method එක ඇතුලේ නිසා මේ process එක මේ අපේ list arr කියන array එකේ තියෙන හැම element එකකටම සිද්ධ වෙනවා. පැහැදිලිද? ඉතින් මේ විදිහට අපිට අපේ search nodes කියන function එක සම්පූර්ණයෙන්ම implement කරගන්න පුළුවන්. හරිද? ඔන්න මම දැන් browser එක refresh කරනවා. refresh කරලා sample nodes කිහිපයක් add කරනවා. මේ විදිහට හරි. දැන් මං S අකුර type කරනවා අපේ මේ search field එකේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් S අකුර තියෙන nodes ටික ඔක්කොම මෙතන filter වෙනවා. හරිද? ඊළඟට මං SD කියලා type කරනවා. එතකොට SD කියන text එක තියෙන nodes ටික විතරක් මෙතන display වෙනවා. හරිද? ඉතින් මේ විදිහට අපිට අවශ්‍ය ඕනම note එකක් අපිට දැන් මේ search feature එක පාවිච්චි කරලා search කරගන්න පුළුවන්. filter කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. හරි. අපි දැන් අපේ මේ note tab එකේ note delete feature එක implement කරගමු. ඉතින් ඒකට මම මුලින්ම කරන්නේ අපේ මේ සම්පූර්ණ table එකටම event listener එකක් add කරගන්න එක. හරිද? මේක තමයි අපේ actual table එක. මේක තමයි අපේ සම්පූර්ණ table එක. ඉතින් අපි ඒක දැන් තමයි select කරගෙන තියෙන්නේ. ඉතින් අපි items කියලා variable එකක් හදලා ඒකට තමයි store කරගත්තේ අපේ actual table එක. ඉතින් මේ items කියන variable එක පාවිච්චි කරලා අපිට දැන් මේ වැඩේ කරන්න පුළුවන්. ඔන්න මම මෙතන comment එකක් දානවා for remove කියලා දාලා අපේ මේ items කියන variable එක පාවිච්චි කරලා මම දැන් ඔන්න event listener එකක් add කරගන්න. මේ event listener එක add වෙන්නේ මොකකටද? අපේ මේ සම්පූර්ණ table එකටම. හරිද? event එක විදිහට මම දෙන්නේ click කියලා. ඊට පස්සේ මේ හැම click event එකකදීම මෙන්න මේ remove node කියන function එක call වෙන්න කියලා තමයි මම මෙතනදී දෙන්නේ. හරිද? එතකොට මම මෙතනට comment එකක් දාලා නේ එකක් දාමු අපි form submit. හරි. ඉතින් මේ විදිහට ඔන්න අපි අපේ event listener එක add කරගත්තා. මොකකට අදාළවද? අපේ මේ සම්පූර්ණ table එකටම අදාළව. හරිද? එතකොට මේ table එකේ කොහෙ click කරත් අපේ මේ remove node කියන function එක call වෙනවා. හරිද? අපි දැන් පල්ලෙහාන් අපේ මේ remove node කියන function එක define කරගමු. මම remove node කියලා ඔන්න comment එකක් දෙනවා. ඊට පස්සේ අපි අපේ remove node function එක මෙතන ඔන්න define කරගන්න. මම මේකට event parameter එකක් දෙන්නම්. ඊට පස්සේ මම මේක ඇතුලේ console.log එකක් දාලා e.target කියලා දෙන්න. හරිද? එතකොට මේ විදිහට අපිට පුළුවන් මේ අපේ table එකේ අපි click කරන තැනට අනුව ඒ අදාළ element එක එහෙම නැත්නම් ඒ අදාළ tag එක capture කරගන්න. ඒ අදාළ HTML tag එක එහෙම නැත්නම් ඒ අදාළ element එක capture කරගන්න, track කරගන්න. හරිද? ඔන්න මම browser එක refresh කරනවා. refresh කරලා මෙතනට මම sample notes දෙකක් විතර මේ විදිහට add කරගන්න. හරි. ඊට පස්සේ අපි මේ table එකේ මෙතන click කරොත් මෙතන තියෙන්නේ th element එක. ඒක තමයි අපිට දැන් මේ print උනේ. හරිද? මෙතන click කරොත් මෙතන තියෙන්නේ td element එක. ඒක තමයි දැන් අපිට මේ මෙතන print උනේ. මෙතන තියෙන්නේ අපේ button element එක. ඒක අපිට මේ විදිහට ඔන්න print උනා. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපේ තවත් button element එක. ඒකත් අපිට මේ විදිහට ඔන්න print උනා. ඉතින් මේ විදිහට අපිට අවශ්‍ය හැම element එකක්ම මේ table එක ඇතුලේ තියෙන අවශ්‍ය හැම element එකක්ම මේ විදිහට අපිට capture කරගන්න පුළුවන්. මෙන්න මේ e.target කියන එක පාවිච්චි කරලා. හරිද? එතකොට මට ඒ හැම ඒ capture කරගන්න හැම element එකේම id එක උනත් ගන්න පුළුවන්. ඉතින් අපි මේක කරා අපේ DOM වීඩියෝ එකේදී මම මෙතනට දුන්නොත් e.target.id කියලා. හරි. ඔන්න මම ආයි මෙතනට sample node දෙක තුනක් add කරනවා. හරි. ඊට පස්සේ මම මෙතන view button එක click කරනවා. click කරාට පස්සේ අපේ view button එකේ id එක අපිට මේ විදිහට print කරගන්න පුළුවන්. ඊට පස්සේ delete button එක click කරොත් අපේ delete button එකේ id එකත් මේ විදිහට print කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ අපි click කරන element එකේ id එක උනත් අපිට ගන්න පුළුවන්. හරිද? දැන් අපි මෙන්න මේ id එක පාවිච්චි කරලා තමයි අපේ වැඩේ කරන්න යන්නේ. අපි දැන් කරන්න යන්නේ මෙන්න මෙතනට මුලින්ම if එකක් දාලා අපි දෙනවා e.target.id සමානයි del නම්. හරිද? එතකොට අපේ මේ
ක්ලික් වෙන තැන id එක del නම් මේ ක්ලික් වෙන එලිමන්ට් එකේ මේ ටේබල් එක ඇතුලේ ක්ලික් වෙන එලිමන්ට් එකේ අපි මේ ක්ලික් කරන එලිමන්ට් එකේ id එක del නම් ඒ කියන්නේ del කියලා id එක තියෙන්නේ මේ delete button එකට විතරයි. හරිද? එතකොට මේ delete button එක ක්ලික් කරොත් විතරයි මේ if එක ඇතුලේ වැඩේ සිද්ධ වෙන්නේ. තේරෙනවද කතන්දර? හරිද? හරිද? එතකොට අපි මේ ක්ලික් කරන එලිමන්ට් එකේ id එක del නම් මොකද්ද වෙන්න ඕනේ? ඒක ඇතුලේ මම ඔන්න තව if එකක් හදලා confirm function එක දෙනවා. confirm function එකෙන් වෙන්නේ confirmation message එකක් අපිට display කරන එක. හරිද? ඒක yes කියලා දුන්නොත් මේ if එක ඇතුලේ තියෙන දේ execute කරගන්න පුළුවන්. are you sure කියලා මම මෙතන message එක දෙන්න. හරිද? ඊට පස්සේ මේක ඇතුලේ මම මෙහෙම comment එකක් දානවා. delete notes. හරි. දැන් මම මේක ඇතුලේ ඔන්න variable එකක් හදනවා tr කියලා. හරිද? දැන් මේ tr කියන variable එකට මම assign කරනවා e.target. හරිද? දැන් e.target කියන්නේ මොකක්ද? delete button එක. හරිද? delete button එක ඇතුලේනේ delete button එක අපි මෙතන select කරන් ඉවරනේ if එක දාලා. දැන් එතකොට delete button එක click කරොත් විතරයි මේ ඇතුලේ වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට e.target කියන්නේ delete button එක. එතකොට මේ delete button එකේ parent කවුද? parent තමයි මෙන්න මේ td element එක. හරිද? මෙන්න මේ td element එක. අපි දෙමු parent element. හරිද? එතකොට මේ td element එකේ parent කවුද? මේ td element එකේ parent තමයි මේ සම්පූර්ණ tr element එක. ඒ කියන්නේ මේ සම්පූර්ණ note එක. හරිද? අපි දැන් ආයි parent element කියලා දෙනවා. හරිද? ඔන්න දැන් අපි සම්පූර්ණ note එක. හරිද? මේ delete button එකට අදාළ සම්පූර්ණ note එක එහෙම නැත්නම් සම්පූර්ණ tr element එක select කරගෙන ඒක tr කියන variable එකට දාගත්තා. ඊට පස්සේ මම කරන්නේ අපේ මේ actual table එකෙන් remove කරනවා අන්න ඒ සම්පූර්ණ tr element එක. එහෙම නැත්නම් සම්පූර්ණ note එක. items.remove child. මෙතනට දෙනවා අපි tr කියලා. පැහැදිලි? හරි. ඔන්න දැන් මම ආයි browser එක refresh කළා. මෙතනට note එකක් add කරලා delete button එක press කරනවා. press කරපු ගමන් confirmation message එක එනවා. okay කියලා දීපු ගමන් අපේ note එක display මේ delete වෙලා යනවා. පැහැදිලිද? හරිද? ඉතින් ඔය විදිහට අපිට පුළුවන් අපේ notes delete කරගන්න. අපේ table එකේ තියෙන notes delete කරගන්න. එතකොට දැන් notes add කරනකොට අපේ මේ note count variable එක increment වෙනවා වගේ notes delete වෙනකොට මේ note count variable එක මොකක්ද වෙන්න ඕනේ? decrement වෙන්න ඕනේ. අපි දැන් එකක් දෙමු. මම මෙතනට දෙන්නම් update table කියලා. හරිද? එහෙම update table කියලාම දාලා මම මුලින්ම note count එක decrement කරනවා එකකින්. හරිද? note එකක් delete වෙනකොට note count එක එකකින් අඩු කරනවා. අඩු කරලා මම if condition එකක් දාලා මෙතන දෙනවා note count එක දැන් ඔහොම අඩු වෙලා බිඳුවට බැස්සට පස්සේ table එක හිස්නේ. අන්න ඒ අවස්ථාවේදී ආයෙත් අපේ update table කියන function එක call වෙන්න කියන. හරිද? එතකොට මොකද වෙන්නේ? එතකොට note count එක බිඳුවයි ඒකින් ඒ කියන්නේ table එකේ හිස්. එතකොට update table function එක call වෙනකොට මොකද වෙන්නේ? table එක හිස් නිසා table එක අපිට ආයෙ මෙතන display වෙන්නේ නැහැ. පැහැදිලි? ඔන්න මම refresh කරා. මේ විදිහට ඔන්න මම sample notes කීපයක්ම දැන් add කරන්න. හරි. දැන් මම මේ එක එක note එක මෙහෙම delete කරගෙන එනවා. හරිද? පේනවනේ? මෙහෙම අපිට delete කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අන්තිම note එකක් delete කරාට පස්සේ note count එක 0 වෙනවා. 0 වුණාට පස්සේ update table function එක ආයි call වෙනවා. හරිද? update table function එක ආයි call වෙනකොට update table function එකේදී note count එක බිඳුව හෝ බිඳුවට වඩා අඩු නම් මොකද්ද වෙන්න කියලා තියෙන්නේ. අපේ මේ table එකට අදාළ සම්පූර්ණ div එකම hide වෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ නිසායි මේ දැන් ඔන්න අපේ සම්පූර්ණ අපේ table එකට අදාළ සම්පූර්ණ div එකම hide උනේ. පැහැදිලිද? ඉතින් ওই විදිහට අපිට අපේ delete functionality එක delete feature එක implement කරගන්න පුළුවන්. ඉතින් මේකට තව updates ඔයාලට add කරන්න පුළුවන් ඔයාගේ කැමැත්ත පරිදි. හරි. හරි. අපි දැන් අපේ මේ note tab එකේ note view and update feature එක implement කරමු. ඉතින් ඒකටත් ඔක්කොටම කලින් අපි කරන්නේ අපේ මේ සම්පූර්ණ table element එකට අදාළව event listener එකක් add කරන එක. ඉතින් මම මෙතන comment එකක් දානවා for view and update කියලා. ඊට පස්සේ මම අපේ මේ සම්පූර්ණ table එකට ඒ කියන්නේ අපේ මේ actual table එකට අදාළව event listener එකක් add කරනවා. event එක විදිහට දෙන්නේ click කියන event එකම තමයි
ඊට පස්සේ මම view and update note කියලා ෆන්ක්ෂන් එකක් දෙනවා. එතකොට මේ මං කියන්නේ හැම ක්ලික් ඉවෙන්ට් එකකදීම මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් වෙන්න කියලා. හරිද? ඉතින් මේ view and update note කියන ෆන්ක්ෂන් එක ඉම්ප්ලිමන්ට් කරගන්න කලින් මේක ඩිෆයින් කරගන්න කලින් අපිට තියෙනවා තව variables කිහිපයක් ඩිෆයින් කරගන්න. ඉතින් මම මෙතනින් මුලින්ම ඩිෆයින් කරගන්නවා is update කියලා variable එකක්. මේක ඇත්තටම boolean variable එකක්. මේක තමයි අපි පාවිච්චි කරන්නේ අප්ඩේට් වීමක් සිද්ධ වෙනවද නැද්ද කියන එක ඉන්ඩිකේට් කරගන්න. ඊළඟට මම තව variable එකක් හදනවා record කියලා. මේ variable එකේ initial value එක විදිහට මම empty value එකක් දෙනවා. ඊට පස්සේ අපි හදනවා variable එකක් note කියලා. මේකෙත් initial value එක empty. ඊළඟට variable එකක් හදනවා තව මේකෙත් initial value එක empty. හරි. අපි දැන් පල්ලෙහාට ගිහිල්ලා අපේ view and update note ෆන්ක්ෂන් එක ඩිෆයින් කරගමු. ඔන්න මම කමෙන්ට් එකක් දානවා. ඒකේ මම දෙනවා view and update note කියලා. ඊට පස්සේ අපි අපේ ෆන්ක්ෂන් එක මෙතන ඩිෆයින් කරගමු. මේකටත් මම event parameter එකක් දෙනවා. ඊට පස්සේ අපේ මේ remove note ෆන්ක්ෂන් එක වගේම මේක ඇතුළේ මම if condition එකක් දාලා දෙනවා e.target.id සමානයි vw කියලා. ඉතින් මේකෙන් අපිට අපේ view button එක click වෙන එක track කරගන්න පුළුවන්. එතකොට view button එක click වෙනකොට විතරක් අපිට අවශ්‍ය වැඩේ සිද්ධ කරගන්න පුළුවන්. හරිද? ඉතින් දැන් මේ if condition එක ඇතුලේ මම මෙහෙම දෙනවා. ඔක්කොම කලින් මම දෙනවා comment එකක්. මම දෙන්නම් get the element values and update input fields. හරිද? ඉතින් මේ if condition එක ඇතුලේ මම කරන්නේ මේ අදාළ view button එක click කරාට පස්සේ මෙන්න මේ td element එකේ තියෙන note title එක සහ මේක ඇතුළේම තියෙන span tag එක ඇතුලේ තියෙන note body එක අරගෙන මෙන්න මේ input elements වල display කරන එක. හරිද? ඔක තමයි මම සරලව මෙතනදී කරන්නේ. අපි දැන් අපේ මේ record කියන variable එකට මෙහෙම assign කරමු. මම දෙනවා e.target කියන්නේ මොකක්ද? අපේ view button එක. එතකොට මෙයාගේ parent මම ගන්නවා. එතකොට view button එකේ parent තමයි මෙන්න මේ td element එක. එතකොට එයාගේ parent මම ගන්නවා. එයාගේ parent කවුද? එයාගේ parent තමයි මෙන්න මේ සම්පූර්ණ tr element එක. ඒ කියන්නේ මේ සම්පූර්ණ note එක. ඒක දැන් ඔන්න අපි record කියලා variable එකකට store කරගත්තා. ඊළඟට මම note කියන variable එකට store කරගන්නවා අපේ මේ සම්පූර්ණ tr element එකේ ඉන්න first child word. හරිද? අපේ මේ සම්පූර්ණ tr element එකේ child ලා 3 දෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ td element තුන. first child තමයි මෙන්න මේ td element එක. හරිද? මෙන්න මේ td element එකේ තමයි note title එක සහ span tag එක ඇතුලේ තියෙන body note body එක තියෙන්නේ. හරිද? ඊළඟට මම කරන්නේ අපේ මේ note title එකට අදාළ input box එකේ value එක විදිහට අපේ මේ note variable එකේ එහෙම නැත්නම් අපේ මේ td element එකේ තියෙන note title එක set කරන එක. හරිද? ඉතින් ඒක මම කරන්නේ note.firstChild. හරිද? note කියන්නේ අපේ මේ td element එකනේ. එතකොට මෙයාගේ ඇතුලේ elements දෙකක් තියෙනවා. පළවෙනි element එක තමයි note title එක. ඊළඟට දෙවෙනි element එක තමයි span tag එක. ඒ span tag එක ඇතුලේ තමයි note body එක තියෙන්නේ. පැහැදිලිද? එතකොට මම දෙනවා note. ඒ කියන්නේ මේ td element එක ඇතුලේ ඊළඟට තියෙනවා node.firstChild. ඒ කියන්නේ මේ td element එක ඇතුලේ තියෙන first child ගේ text content එක. ඒ කියන්නේ මොකක්ද? අපේ මේ note title එක. ඒක මම assign කරගන්නවා. ඒක මම set කරගන්නවා අපේ මේ note title එකට අදාළ input box එකේ value එක විදිහට. හරිද? මේ button එක click කරාට පස්සේ මේ td element එකේ තියෙන note title එක මෙන්න මේ input box එකේ මෙන්න මේ note title එකට අදාළ input box එකේ display වෙනවා. ඕකයි වෙන්නේ. හරිද? දැන් මම මේක ආයි මෙහෙම copy කරලා ගන්නවා. copy කරලා අරගෙන මෙතනට දෙනවා nbody කියලා. ඊට පස්සේ nbody.value සමානයි note.lastChild කියලා මෙතනට දෙන්න. හරිද? මොකද මේ td element එකේ දෙවෙනි child තමයි දෙවෙනි child ගේ ඇතුලේ තමයි අපේ note body එක තියෙන්නේ. ඉතින් මට ගන්න පුළුවන් last child කියලා. හරිද? එතකොට මේ td element එකේ last child ගේ text content එක. හරිද? last child තමයි span tag එක. එයාගේ text content එක තමයි note body එක. ඒක මම set කරනවා අපේ note body එකට අදාළ text area element එකේ
value එක විදිහට. හරිද? ඔන්න ඔය විදිහට අපි දැන් ඔන්න set කරා. ඊළඟට මම අන්තිමට මෙතන දැන් මේ line හතරෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ TD element එකේ තියෙන note title එක සහ body එක මෙන්න මේ input elements වල update වෙන එකනේ. මෙන්න මේ input elements වල display වෙන එකනේ. ඊට පස්සේ අපි save button එක click කරොත් දැන් සිද්ධ වෙන්න ඕනේ update වීමක් කියලා අපි indicate කරගන්න ඕනේ. ඒ නිසා අපි මෙතන is update කියන boolean variable එකේ value එක true කියලා දෙනවා. හරිද? true කියලා දෙනවා. හරිද? මේ ටික සිද්ධ වුණාට පස්සේ දැන් සිද්ධ වෙන්න ඕනේ update වීමක් කියන එක අපි indicate කරන්න අපි මෙතන is update කියන boolean variable එකේ value එක true කියලා වෙනස් කරනවා. හරිද? එතකොට ඊළඟට අපිට වැදගත්ම කොටස සිද්ධ වෙන්නේ අපේ add note function එක ඇතුලේ. හරිද? මොකද අපි දැන් මම දැන් පෙන්නන්නම්කෝ. මම දැන් ඔන්න browser එක refresh කරා. ඊට පස්සේ sample notes දෙකක් විතර මෙහෙම මම add කරන්න. add කළා මම ඔයගලන්ට මෙන්න මේ note එක view කරලා පෙන්නන්නම්. එතකොට අපිට මේ note එකේ note title එක සහ body එක මෙහෙම බලා ගන්න පුළුවන් මෙන්න මේ input fields වල. හරිද? එතකොට දැන් මම ආයි save button එක click කරොත් අපේ add note function එක තමයි call වෙන්නේ. හරිද? එතකොට මේ add note function එකේ අන්තිමට අපි update table කියලා function එකක් call කරා. හරිද? ඉතින් මෙතන මම comment එකකිනුත් දැම්මා add or update the note of the table කියලා. හරිද? මේ update table කියන function එක පාවිච්චි කළා තමයි අපි අලුත් note add කරගන්න වැඩේ වගේම update කරගන්න වැඩේත් සිද්ධ කරගන්නේ කියලා. note add කරගන්න වැඩේ අපි දැන්ටම handle කරලා ඉවරයි. update table function එක ඇතුලේ අපි දැන්ටම ඒක implement කරලා ඉවරයි. හැබැයි note update කරගන්න වැඩේ දැන් අපි implement කරගන්න ඕනේ. හරිද? ඒ නිසා මම දැන් ඔන්න යනවා update table කියන function එක ඇතුළට. හරිද? update table කියන function එක ඇතුළට. එතකොට ඒකේ මේ if condition එක අවුලක් නැහැ. මම හැබැයි මෙන්න මේ line එක, ඒ කියන්නේ අලුත් note එක table එකට append වෙන line එක මම මෙහෙම cut කරලා අරගන්න. අරගෙන මම මෙතන comment එකක් දානවා update note කියලා. ඊට පස්සේ මම if condition එකක් දාලා මෙතන check කරනවා අපේ is update කියන variable එකේ value එක true ද කියලා. is update කියන variable එකේ value එක true කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන තියෙන්නේ මෙන්න මේ view කියන button එකෙන් මේ view කියන button එක press වෙලා මෙතන display වෙච්ච existing ඒ කියන්නේ දැන්ටමත් තියෙන note එකක details. ඒ කියන්නේ update වීමක් තමයි සිද්ධ වෙන්න ඕනේ. හරිද? මොකද අපි is update කියන එක true කියලා දීලා තියෙනවා. හරිද? true කියලා දීලා තියෙනවා. එතකොට is update කියන එක true නම් දැන් අපි update වීම සිද්ධ කරන්න ඕනේ. update process එක මෙතනදී කරන්න ඕනේ. හරිද? එතකොට ඒක අපි කරන්නේ මෙහෙම. අපි කරනවා note ඒ කියන්නේ අපේ මෙන්න මේ TD element එක ඒකේ first child එයාගේ text content එක විදියට මම assign කරනවා අපේ මේ title එකට අදාළ input element එකේ තියෙන value එක. හරිද? ඒ වගේම අපේ මේ TD element එකේ එහෙම නැත්නම් අපේ මේ note එකේ ඒ කියන්නේ මෙන්න මේකේ හරිද? මෙන්න මේ TD element එකේ last child ගේ text content එක. ඒ කියන්නේ last child කියන්නේ span element එක. span element එකේ text content එක විදියට අපි අපේ මේ body එකට අදාළ text area input element එකේ value එක assign කරනවා. හරිද? මෙන්න මේ විදියට. පැහැදිලිද? ඔන්න දැන් අපි අපේ අදාළ record එක update කරගත්තා. හරිද? දැන් මේක update කරාට විතරක් මදි. දැන් මේ අවස්ථාවේදී save button එක click කරොත් අපේ මේ අලුත් values මෙතන update වෙනවා. හරිද? හැබැයි update වුණාට විතරක් මදි. අපි clear කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මොකද දැන් update වුණාට පස්සේ is update කියන variable එකේ value එක ආයි අපි false කරගන්න ඕනේ. ඒ වගේම වැදගත්ම දේ තමයි අපි update වීමකදී වුණත් අපේ මේ add note කියන function එක call වෙන නිසා මෙතනදී note count එක එකකින් වැඩි වෙනවා. හරිද? update වීමකදී වුණත් add note කියන function එක call වෙනවා. මොකද මේ save button එක click කරන නිසා. මේ click කරපු ගමන් add note function එක call වෙනවනේ. එතකොට note count එක එකකින් වැඩි වෙනවා. මේ වැඩි වෙච්ච note count එක අපි අඩු කරගන්න ඕනේ එකකින් ආයි. මොකද update වීමන්නේ සිද්ධ වුණේ. ඇත්තටම note count එක වැඩි වුණේ නැහැ. ඒ නිසා මෙතන අපි note count එක අඩු කරගන්න වැඩේ සිද්ධ කරන්නත් ඕනේ. ඒ නිසා මම comment එකක් දානවා reset update and
note count කියලා. හරිද? ඊට පස්සේ මම දෙනවා is update සමානයි false කියලා. හරිද? ඔන්න අපි is update variable එකේ value එක false විදියට වෙනස් කරායි. ඊට පස්සේ note count එකත් මම ඔන්න දැන් ආයි එකකින් අඩු කරනවා. හරිද? ඔන්න අපේ update process එක සම්පූර්ණයෙන්ම දැන් ඉවරයි. හරිද? දැන් ඒ කියන්නේ මේ වැඩේ සිද්ධ වුණේ අපේ is update කියන variable එකේ value එක true නම්නේ. එතකොට මේ variable එකේ value එක false නම් හරිද? ඒ කියන්නේ update වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්න ඕනේ අලුත් note එකක් අපේ මේ table එකට append වෙන එක. එහෙම නැත්නම් අලුත් note එක save වෙන එක. හරිද? අලුත්ම note එකක් මේකට save වෙන එක තමයි වෙන්න ඕනේ. එතකොට මෙතනට මම paste කරගන්නවා අපි අර කලින් copy කරගත්ත line එක. ඒ කියන්නේ අලුත් note එක append වෙන line එක මම මෙතනට දැන් paste කරගන්නවා. ඔන්න මම මෙතනට comment එකකුත් දෙන්නම් add new note කියලා. පැහැදිලිද? ඔන්න දැන් අපි අපේ update table function එකේ සම්පූර්ණයෙන්ම වගේ වැඩ ටික ඉවර කරා. හරිද? ඔන්න දැන් update වීමක් handle කරගන්නත් පුළුවන් මේ function එක ඇතුළතදී. අලුත් note එකක් add වෙන එකකුත් handle කරගන්න පුළුවන්. හරිද? අපි දැන් browse එකට ගිහිල්ලා refresh කරලා browse එක අපි ආයි sample notes කිහිපයක් add කරලා බලමු. මේ විදියට. හරි. දැන් ඔන්න මම මෙන්න මේ note එක view කරනවා. view කරාට පස්සේ අපිට මෙහෙම බලා ගන්න පුළුවන් note title එක සහ body එක. ඊට පස්සේ මම මේකේ note title එක වෙනස් කරනවා. www කියලා වෙනස් කරනවා. ඊට පස්සේ note body එකත් මම මේ විදියට වෙනස් කරනවා. හරිද? වෙනස් කළා මම save button එක click කරනවා. click කරාට පස්සේ මෙතන බලන්න පුළුවන් අපේ note එක note එක update වුණා. පැහැදිලිද? දැන් ආයි අපි වෙන note එකක් view කරන්න පුළුවන් අපිට අවශ්‍ය නම් ඒකත් ඕනනම් update කරගන්න පුළුවන්. ආයි අපි අර update කරගත්ත note එක view කරොත් අපිට බලන්න පුළුවන් දැන් update වෙච්ච note title එක සහ note body එක. පැහැදිලිද? ඉතින් කලින් වගේම search feature එක වැඩ කරනවා, delete feature එක වැඩ කරනවා. ඒවා එහෙමම තියෙනවා. දැන් මෙතන දැන් අපි view button එක press කරලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් save button එක click කරොත් update වීමක් තමයි සිද්ධ වෙන්න ඕනේ. හරිද? මොකද අපිට මේක reset කරන්න අපි තාම reset button එකට code එකක් මුකුත් ලියලා නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් update වීමක් තමයි සිද්ධ වෙන්න ඕනේ. හරිද? එතකොට මම දැන් ඔන්න ආයි save කරනවා. එතකොට update වීමක් සිද්ධ වුණා. ඊට පස්සේ මට ආයි පුළුවන් ඕන්න අලුත් note එකක් මේකට add කරන්න. දැක්කද? මේ විදිහට මට අලුත් note කැමති තරමක් දැන් add කරගෙන යන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම ඔන්න delete කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරිද? හරි. අපි දැන් අපේ මේ note app එකට අදාළව reset feature එක implement කරගමු. ඉතින් මේක නම් මහ ලොකු දෙයක් නෑ. මේකෙදි ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ අපේ input fields ටික clear කරගන්න එක සහ අපිට අවශ්‍ය variables ටික clear කරගන්න හෝ වෙනස් කරගන්න එක. හරිද? ඉතින් ඔක්කොටම කලින් මම කරන්නේ අපේ මේ reset button එක select කරගන්න එක. ඉතින් ඒකට මම මෙන්න මෙතන variable එකක් හදනවා reset btn කියලා. ඊට පස්සේ මේ variable එකට මම අපේ මේ reset button එක select කරගෙන ඒක sign කරගන්නවා. ඉතින් අපේ reset button එකේ ID එක තමයි reset කියලා කියන්නේ. ඉතින් ඔයාට index file එකට ගියොත් ඒක බලා ගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ අපේ මේ reset button එකට අදාළව මම event listener එකකුත් add කරනවා. මම comment එකක් දාන්නම් for reset කියලා. ඊට පස්සේ අපි දෙමු reset btn.add event listener. මෙතන මම event එක විදියට දෙන්නේ click කියන event එකම තමයි. ඊට පස්සේ මේ හැම click event එකකදීම මෙන්න මේ reset all කියන function එක call වෙන්න කියලා තමයි මේ මම කිව්වේ. හරිද? දැන් අපි පල්ලෙහාට ගිහිල්ලා අපේ මේ reset all කියන function එක implement කරගමු. ඔන්න මම comment එකකුත් දානවා reset all කියලා. හරි. ඊට පස්සේ මේ function එක ඇතුලේ මුලින්ම මම කරන්නේ අපේ මේ note title එකට අදාළ input element එක, ඒ වගේම note body එකට අදාළ මෙන්න මේ text area element එක මෙන්න මේ දෙක clear කරගන්න එක. ඉතින් මම දෙනවා ntitle.value සමානයි empty කියලා. ඊළඟට මම දෙනවා nbody.value සමානයි empty කියලා. ඊළඟට මම අපේ මේ is update කියන variable එකේ value එක false කියලා වෙනස් කරනවා. ඉතින් is update කියන variable එකේ initial value එක තමයි false කියන්නේ. ඉතින් ඒක නිසා තමයි මම මෙතනදිත් මේ variable එකේ value එක විදියට false කියන එක දුන්නේ. ඊළඟට මම new note කියන variable එකේ value එක විදියට මෙතන empty කියලා දෙනවා. ඉතින් මේ variable එකෙත් initial value එක empty නිසා තමයි මම මෙතනදිත්
empty කියන එක මේ variable එකේ value එක විදිහට දුන්නේ. දැන් reset all කියන function එක call වෙනකොට අපේ මේ input fields clear වෙනවා වගේම මෙන්න මේ variable දෙකත් වෙනස් වෙනවා. හරිද? ඒකත් ඔන්න මතකේ තියාගන්න. හරි. මම දැන් browser එක refresh කරනවා. refresh කරලා sample notes කීපයක් මෙතනට add කරන්න. මේ විදිහට. හරි. මට දැන් මේ input fields clear කරගන්න පුළුවන් මෙන්න මේ reset button එක press කරලා. එතකොට මේ function එක call වෙලා input fields ටික clear වෙනවා. ඒ වගේම මෙන්න මේ variable දෙකත් වෙනස් වෙනවා. හරිද? ඒ වගේම කලින් නම් අපිට දැන් අපි මොකක් හරි තියෙන note එකක් update කරන්න යනකොට මෙන්න මේ view button එක press කරලානේ update කරන්නේ. එතකොට මෙහෙම update කරන්න ගිහිල්ලා මට හිතුණා update කරන්න අවශ්‍ය නැහැ කියලා මට මේ ටික කලින් මෙහෙම අතින් මකලා තමයි අලුත් note එකක් add කරනවා නම් add කරන්න වෙන්නේ. හරිද? එතකොට දැන් මම ඔන්න අලුත් note එකක් add කරන්න යනවා කියලා හිතන්නකෝ. එතකොට මම මේ save button එක එබුවට පස්සේ ඇත්තටම අලුත් note එකක් නෙමෙයි add වෙන්නේ. අර අපි කලින් තෝරගත්ත note එක update වෙනවා මෙන්න මේ values වලින්. හරිද? ඒක තමයි සිද්ධ වෙන්නේ. මොකද කලින් අපි reset feature එක implement කරලා තිබ්බේ නැති නිසා. හරිද? දැන් අපිට මෙහෙම අපි note එකක් update කරන්න මේ view button එක click කරොත් ඊට පස්සේ මට හිතුණොත් update කරන්න අවශ්‍ය නැහැ කියලා කෙලින්ම අපිට reset button එක press කරලා reset කරලා දාන්න පුළුවන් මේ input fields දෙක වගේම අපේ is update කියන variable එක. හරිද? එතකොට කෙලින්ම මට අලුත් note එක මේ විදිහට add කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. පැහැදිලිද? හරි. ඉතින් මේ විදිහට reset feature එක පාවිච්චි කරගන්න පුළුවන්. අපිට අපේ මේ note app එක use කරනකොට අපිට පහසුවක් විදියට. හරි. ඉතින් හැබැයි දැන් මේ note app එකේ අලුත් note එකක් add වෙනකොට වගේම දැන් උදාහරණයක් විදියට මම අලුත් note එකක් ඔන්න දැන් add කරනවා. save button එක click කරාට පස්සේ මෙතන අලුත් note එක add වෙනවා. හැබැයි මේ input fields automatically clear වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒ වගේම මම note එකක් update කරන්න යනකොටත් මම මෙහෙම note එක update කරාට පස්සේ අපේ මේ input fields clear වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ input fields automatically clear වෙන්න අපිට පුළුවන් add note function එකට add note function එක ඇතුළෙත් මේ reset all කියන function එක call කරන්න. ඉතින් මම add note function එක ඇතුළේ comment එකක් දානවා මුලින්ම reset all කියලා. ඊට පස්සේ මම අපේ මේ reset all කියන function එක මෙතනදී call කරනවා. හරිද? ඊට පස්සේ ඔන්න මම browser එක refresh කරලා ආයි පෙන්නන්න ඕගලන්ට. මම මෙතන note එකක් add කරනකොට අපේ note එක මෙතනට add වෙනවත් එක්කම input fields මේ විදිහට clear වෙනවා. පැහැදිලිද? එතකොට මම මේ note එකක් update කරනකොට මේ විදිහට update කරනකොට note එක update වෙනවත් එක්කම ආයෙත් අපේ මේ input fields clear වෙනවා. ඉතින් reset all function එක call වෙනකොට input fields clear වෙනවා වගේම ඔන්න මම ආයෙත් මතක් කරනවා මෙන්න මේ variable දෙකත් වෙනස් වෙනවා කියලා මතක තියාගන්න. හරිද? ඉතින් මේ විදිහට තමයි අපිට reset feature එක අපේ මේ note app එකට implement කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාට මේ reset feature එක විතරක් නෙමෙයි අපි මේ implement කරපු ඕනම feature එකක් තවත් modify කරලා implement කරගන්න පුළුවන්. ඉතින් ඒක කිසි ගැටලුවක් නැහැ. ඔයාට කැමති වෙනස්කම් මේකට කරන්න අලුත් දේවල් try කරලා බලන්න. ඉතින් මේ ටික තමයි අපිට note app එක implement කරන වැඩේදී කරන්න තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම දැන් ඔන්න අපේ note app එක 100%ක් implement කරලා ඉවරයි. හරිද? ඉතින් මම අර කිව්වා වගේ ඔයාලට පුළුවන් අලුත් දේවල් try කරලා බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ try කරලා බලන අලුත් දේවල් ඔයාලට පුළුවන් අනිත් අයත් එක්කත් බෙදා ගන්න මේ comment section එකේ දාන්න. එහෙම නැත්නම් අපේ Facebook group එකේ දාන්න. ඉතින් මේ note app එකේ source code එකත් මම GitHub repository එකක දාලා තින්නේ. ඒකේ link එක මම description එකේ දාලා දෙනවා. ඉතින් කැමති කෙනෙක්ට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා මේ source code එක download කරගන්න. හරි. ඉතින් අපේ app එක දැන් හදලා ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඕගොල්ලෝ ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට like කරන්න. මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න පුළුවන් වෙන share කරන්න. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් videos දාපු ගමන් බලන්න පුළුවන් වෙන්න. ඒ වගේම වැදගත් කාරණා දෙකක් තියෙනවා. එක තමයි Facebook page එකේ link එක description එකේ තියෙනවා. ඒකත් පුළුවන් නම් like කරලා share කරන්න යාළුවෝ අතරේ. ඒ වගේම අතිශය වැදගත් කාරණාව තමයි Facebook page එකේ අපේ Facebook group එකේ link එක.
ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් සෙට් එක ගෲප් එකේ link එකක් description එකේ දාලා තියෙනවා. එතනින් ගිහිල්ලා ඒ ගෲප් එකට join වෙන්න. ඒ ගෲප් එක හැදුවේ ඕගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑමින් සම්බන්ධ software engineering සම්බන්ධ ප්‍රශ්න සහ අදහස් සාකච්ඡා කරන්න. ඉතින් ඒ ගෲප් එකේ වාසියත් ලබා ගන්න කියලා ඕගොල්ලන්ගෙන් මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් එච්චරයි අපිට මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. වීඩියෝ එකේ අඩුපාඩු තියෙන්නේ නැති ගණන් ගන්න එපා. වීඩියෝ එක පැය 1 ගාණක් විතර දිගයි. ඉතින් ඒක කොහොම හරි මැනේජ් කරගෙන බලන්න. මේකෙන් ගොඩක් දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. පොඩි ප්‍රොජෙක්ට් එකක් වගේ පෙවුනට ගොඩක් දේවල් ඔයාලට මේ වීඩියෝ එකෙන් මේ ප්‍රොජෙක්ට් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ආයෙත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් හම්බ වෙනකන් එතකන් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා. සුබ දවසක්.